මේ සන්ධ්‍යාවරුවේ සෙනසුරාදා සන්ධ්‍යාවරුවේ මේ දේශනයේ ශ්‍රවණය කිරීමට සහභාගී වූ ඔබ අප සියලු දෙනාම බොහොම පිරිසිදු සිතින් අදිෂ්ඨානයක් සහිතව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ, ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඒ සියලු දෙනාගේ මේ යහපත උදෙසා මමත් පිරිසිදු අදිෂ්ඨානයක් ඇති කර ගනිමින් මේ දේශනයේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන බොහෝ අපිට ඇසට නොපෙන්න මානයේ සිටින බොහෝ පිරිසක් ඉන්නවා. දෙවි දේවතුන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි ආරාධනාවක් කරලා කිරීම අපගේ යුතුයකමක්, වගකීමක්. නිසා මමත් මේ මොහොතේ යම් අදිෂ්ඨාන ශක්තියක් ඇති කර ගන්නවා. ඔබලාත් කාරුණිකව ඔබලාත් මේ මොහොතේ පිරිසුදු සිතින් මේ දේශනයේ ශ්‍රවණය කිරීම නිසා ඒ ශ්‍රවණය කරන මොහොතේ ඉඳන්ම තමන්ගේ ඇතුළාන්තයේ තියෙන වැරැද්ද තේරුම් ගනිමින් ඒ වැරැද්ද නිවැරදි කිරීමට යම් කිසි උදව්වක් උපකාරයක් සඳහා මේ දේශනෙත් හේතු වේවා කියන අදිෂ්ඨානයක් ඇතුව අපි මේ දේශනේ ආරම්භ කරමු. ඒ නිසා මමත් අදිෂ්ඨානයක් ඇති කරගනිමින් සියලුම මේ දේශනේ අසන්න බලාපොරොත්තු වෙන අනන්ත අප්‍රමාණ වූ දසදහසක් වල ඒ සිටින්නා වූ ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරමින් ඉනම් දේශනේ ආරම්භ කරනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සොතාවදානයේ පඤ්ඤා සුතමයේ ඥානං සුත්වාන සංවරේන පඤ්ඤා සීලමයේ ඥානං. හොඳයි කාරුණික ඔබ සියලු දෙනාම අද මේ සෙනසුරාදා හවස් වරුවේ මේ සහභාගී වී සිටින්නේ කිසියම් හෝ ධර්ම කාරණයක් ශ්‍රවණය කරලා තමන්ගේ හිත නිවා ගැනීමේ අරමුණින් තමන්ටත් විමුක්තිය සොයා ගැනීමේ අරමුණින් පිරිසිදු චේතනාවෙන්. එනම් මේ විමුක්ති මාර්ගය සොයා දැන ගැනීම තමන් මේ අනන්ත අප්‍රමාණව දුක් විඳිමින් මේ ජීවිතයේ ජීවත් වෙනවා කියන ක්‍රියාවලිය තේරුම් අරගැනීමෙන් ඒ ඇත්ත ඇති හැටියට තේරුම් අරගැනීමෙන් අපේ හිත මේ අපිරිසිදු කරන්න හේතු වෙන මුල් වලින් මිදී නිදහස් වීමේ ඒකායන අරමුණ තමයි ඒකායන නිෂ්ඨාව තමයි. එයින් තාමුලින්ම මිදී නිදහස් වීම ඒක තමයි විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේ. විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේම අපේ හිත ඇතුළ අපි හිත කියමු එහෙනම් ඇතුළාන්තයේ තුල මේ කෙලස් ලෝභ දේශ මෝහ නැත්නම් කුණු මුල් තුනකින් උල්පත් වලින් වතුර ගලාගෙන යනවා වගේ මේ කුණු මුල් නිසා නිතරම කුණු කසල සිතුවිලි පහළ වෙනවා මතු වෙනවා අපේ ඇතුළාන්තයේ තුල. ඒවා තුල අපි රෝධ ගහන්න පටන් ගන්නවා, රෝන්ද යන්න පටන් ගන්නවා. ඒවා ඔස්සේ දිගින් දිගටම අතු බෙද බෙද හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා.
මේ නිසා අවසානයේ අපි පැටලුණු නූල් බෝලයක් වගේ අවසානයේ අපි මානසිකව ආතතියකටපත් වෙනවා. ඒ මානසික ආතතියටපත් වෙනවා කියන නිසාම මේ ශරීරයේ යම්කිසි වෙහෙසක් තෙහෙට්ටුවක් අද කාලේ නූතන තාක්ෂණ වචනයෙන් කියන නම් අර බෑඩ් හෝමෝන් කියන જાතියනේ ඒවා ශ්‍රාවය වෙලා ලේ වලට ඇවිල්ලා ශරීරයේ විවිධ වූ ලෙඩ රෝග උපදින්න හේතු වෙනවා. ඒ ලෞකික ක්‍රියාවලිය, ඒ භෞතික ක්‍රියාවලිය. ඒ ලෞකික භෞතික ක්‍රියාවලින් නම් අද ලෝකයේ තියෙනවා විවිධ වූ ක්‍රම දේවල් ඔය මොනවද ධනාත්මක චින්තනය කියයි විවිධ දේවල් තියෙනවා ඊළඟට උපදේශනය කියලා කියයි මේ විවිධ දේවල් වලින් මේව తాවකාලිකව මගහැර ගන්න පුළුවන්. නමුත් මේ පරමාර්ථ වශයෙන් ගත්තාම මෙතන ඊට වඩා ගැඹුරු ක්‍රියාවලියක් සිදු වෙනවා. පරමාර්ථ වශයෙන් ගත්තාම ඊටාම ගැඹුරු, ඊටාම භයංකාර සිදුවීමක් සිදු වෙනවා. මේ භයංකාර සිදුවීමේ ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි නිසා විශේෂයෙන්ම අද තියෙන ලෝක පරිමාණයේ තියෙන ඉගැන්වීම ඔබ මුස්ලිම් වෙන්න පුළුවන්, ඔබ හින්දු ඔබ ඉස්ලාම් ආගම අදහනවා වෙන්න පුළුවන්, ඔබ හින්දු ආගම අදහනවා වෙන්න පුළුවන්, ඔබ කතෝලික ආගම අදහනවා වෙන්න පුළුවන්, ඔබ බුද්ධ ආගම අදහනවා වෙන්න පුළුවන්. ඔබ කුමන ආගමක් ඇදහුවත් ඒ ඔබගේ ආගම් වල උගන්වන ඉගැන්වීමත් අභිබවා ගොස් විද්‍යාත්මක චින්තනයේ නැමැති දෘෂ්ටියකට හසු වෙලා තිබෙනවා. මේ විද්‍යාත්මක දෘෂ්ටියට හසු වී තිබෙන නිසා මේ පරමාර්ථ වශයෙන් වෙන මේ භයානක ක්‍රියාවලිය තේරුම් ගන්න වඩාත් අපහසු වී තිබෙනවා. විශේෂයෙන්ම දැනුමෙන් වඩාත් ගැඹුරට ගිය අයට උගතුන්ට මේ කියන ගැඹුරු පරමාර්ථ වශයෙන් වෙන ගැඹුරු ක්‍රියාවලිය තේරුම් ගන්න බැරුව යනවා. ඇයි? අර අපි විද්‍යාත්මකව ඉගෙනගත්ත ක්‍රියාදාමයේ ඔස්සේ අපි හිතන්න පුරුදුලා ඉන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ විද්‍යාත්මක ඉගැන්වීම අපි ඉගෙනගත්ත විද්‍යාත්මක ක්‍රියාවලිය කියන්නේ එක දැනුම පද්ධතියක්, එක ක්‍රමයක්, එක රාමුවක්. ඒ රාමුවෙන් නිදහස් වීමට තමන් උත්සාහයක් වෙරවීරියක් දැරිය යුතුයි. තමන්ට තේරෙනවා නම් තමන් ඒ රාමුව තුර හිර වෙලා ඉන්න කියලා තමන් විසින්ම ඒ වෙරවීරිය ගත යුතුයි. අපිට ඒකට උදව් කිරීමට හැකියවත් අපිට ඒකෙන් එළියට ගන්න බෑ. ඇයි? මේවා සියල්ල තමන් විසින්ම බිහි කරගත්ත, තමන් විසින්ම හදාගත්ත සුවයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියන දෘෂ්ටියෙන් තමයි අපි මේ සියල්ල හදාගත්තේ. මේ දෘෂ්ටියෙන් හදාගත්තේ. එනිසා තමන් හදාගත්ත ඒ රාමුව, ඒ රාජධානිය අතහරින්න වෙන්නේ තමන්ටම තමයි. ඒ රාජධානියේ ඇතුලේ ඉඳන් මේ කියන ක්‍රියාවලිය දැනුමක් හැටියට තේරුම් ගත්තට ඒක එහි ඇත්ත තේරුම් ගැනීමේ ඒ යථාභූතව දැකීමේ යම් අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඒ දැනුමක්, ඒ දැනුම රාමුවක්, ඒ දැනුම රාමුවෙනුත් ලෞකික භෞතික වශයෙන් යම් දේවල් කරන්න පුළුවන්. බැහැයි කියන්නේ. එහෙම බැහැයි කියනවාගේ වැරදි. ඒ විතරක් නෙමෙයි අද අපි මිත්‍යාවන් කියලා කතා කරන ඔය දේවාල තියෙනවා, විවිධ පුද්ගලයන්ට වරම් ලැබෙනවා කියලා කියනවා, ආරූඪ වෙනවා කියලා කියනවා, විවිධ දේවල් තියෙනවා. අද කාලේ ඒවා එන්න වැඩි වෙන බවක් මට පේන්න තියෙනවා. දකින්න තියෙනවා. සිංහල බෙහෙත් බඩු කඩවල තොইল බවිල් වලට අවශ්‍ය බඩු භාණ්ඩ විකින්න ප්‍රමාණය බලමු ඒවා එන්න වැඩි වෙලා තියෙනවා. විවිධ අයට වරම් ලැබෙනවා. ඒ වරම් ලැබිලා විවිධ දේවල් කරනවා. දේවල් ගම්මානවල ඒ දේවල් වෙනවා. නාගරිකවත් ඕක වෙනවා අපි දන්නේ නැතුණාට හොර රහස වෙනවා. මට මතකයි එක්තරා මහාචාර්යවරයෙක් රූපවාහිනී වැඩසටහනකදී කිව්වා මේ ඔය කොළඹ හතේ වුණත් බැලුවොත් එහෙම ඔය මේ තුම්මන් හන්දි වල ඒ වගේ මේවල සමහරලාට පෙරේත තටු ගෙනලා තියෙන අවස්ථා දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒ අය පවා සමහරට ඒගොල්ලෝ කිව්වා ඒ කටයුතු ගෙවල් වලට හොර රහස ගෙනල්ලා ඒ අය ලවා ඒ කටයුතු කරගන්නවා. ඒත් මේවා මේ අපේ සිංහල මේ සමාජය තුල විතරක් නෙමෙයි වෙනත් ආගම් වලත් මේ දේ වෙනත් මුහුරුවරකින් ක්‍රියාත්මක වෙනවා. මේක වෙන ක්‍රියාවලියක්. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒවා මිත්‍යාවන් නෙවෙයි. අපේ රටේ නම් ඔය තොවිල් බවිල් කරයි, ඔය විවිධ ආරූඪ වෙනවා කියයි, විවිධ දේවල් කරනවා කියයි, මොනවද වරම් ලැබෙනවා එහෙම තියෙනවා.
වෙනත් ආගම් වල එමදේම වෙනත් මූණු වර්ගින් ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි කියනනම් එහෙම දේවල් නැහැ ඒවා බොරු මිත්‍යා කියලා එසේ එවැනි දෘෂ්ටියකට පත්වී සිටීමත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටින එකක්. පුද පූජා වල කිසිම තේරුමක් නැහැ හරයක් නැහැයි කියලා කවුරු හරි කියනනම් ඒවැ කිසිම බලයක් නැහැයි කියලා කියනනම් ඒකත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. ඒ වගේම ඇතම් පුද්ගලයන්ට යම් යම් ශක්තියින් බලයන් හැකියාවන් නැහැයි කියලා අපි කියනවා නම් විශ්වාස කරනවා නම් ඒකත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටින්ගේ එකක්. ඒවා මේ විශ්වයේ තියෙන දේවල්. මිනිසුන්ට ඒ වගේ දේවල් ලැබෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඒක වෙන පැත්තක්. අද මම මේ දේශනයේදී ඒ ගැන කතා කරන්න යන්නේ. නමුත් ඒ ගැන යම් දැනුමක්, වැටහීමක් හා යම් අවබෝධයක් තිබෙන නිසා තමයි මම මේ ප්‍රකාශය කරේ. දැනුමක්, ඒ ගැන යම් දැක්මක්, ඒ ගැන යම් අවබෝධයක් යම් ප්‍රමාණයකින් තිබෙන නිසා තමයි මම මේ ප්‍රකාශය මේ කරේ. මමත් දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම 2018 ඉස්සෙල්ලා එවැනි දේවල් සහ මුලින්ම ප්‍රතික්ෂේප කරා. ඒවා මොකුත් නෑ, ඒවා බොරු මිනිස්සු රවට්ටන මුලා කරන දේවල් කියලා. නමුත් නෑ ඒවා වෙනත් එක වෙන ක්‍රියාවලියක්. මේක වෙන ක්‍රියාවලියක්. ඒ වගේ දේවල් තියෙනවා. නැතුවා නොවේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒ සියලුම දේවල් වලින් මිදී නිදහස් වීමේ මාර්ගය තමයි මේ අපි කතා කරන්නේ. මිනිසුන්ට බොහෝ විට බොහෝ ලෙඩ රෝග හැදෙනවා. ඇතැම් ලෙඩ රෝග අපි කියනවා නිදංගත ලෙඩ රෝග කියලා. සාම්ප්‍රදායිකව තියෙන ආයුර්වේද බෙහෙත් වෙන්න පුළුවන්, හෙළ බෙහෙත් වෙන්න පුළුවන්, එනතන දැන් තියෙන නූතන තියෙන බටහිර ඖෂධ වෙන්න පුළුවන්. සමහර අයට කොච්චර බෙහෙත් කරත් ඒ බෙහෙත් හොරොත්තු දෙන්නෙත් නැහැ. බෙහෙත් අපි කියන පත්තියන් වෙන්නේ නැහැ කියලා. ඒ රෝගේ එහෙම සනීප වෙන්නේ නැහැ. එහෙම රෝග සනීප නොවි තියෙන හේතු තියෙනවා. ඒ රෝග සනීප නොවි එසේ තියෙන හේතු කාරණා තියෙනවා. ඒ හේතු කාරණා ඉවත් නොකර කොච්චර බෙහෙත් කරත් ඒ ප්‍රතිකාරය තමයි සාර්ථක වෙන්නේ නැහැ. මේවා තමයි සංසාර ගනුදෙනුවේ බරපතල ඵල විපාක. අපි දන්නේ කවදා කොතෙන්දී කුමන ආකාරයකට අතීතයේ කළ කර්ම, පව්, බරපතල පාපයන්, අකුසල කර්මයන් නිසා මේ ජීවිතයේදී කවදා කොතෙන්දී කොයි මොහොතේදී එවැනි වූ රෝග පීඩාකාරී තත්ත්වයන් උරුම වෙනවාද කියන්නේ කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ. අපි දැක්කා පහුගිය කාලේ මිල මුදල්ද, දේශපාලන බලයේද, ධන බලයේද සියලුම පිරිස් බලයේ තියෙන අය පවා විවිධ රෝග පීඩා ඇති වෙලා මිය ගියා. ඒ සල්ලි වලින්, ඒ තිබ්බ පහසුකම් වලින්, ඒ තිබ්බ දැන ඇඳුනුකම් වලින් ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගන්න බැරුව ගියා. ඉතින් මේක අපිට කියන්න පුළුවන් ඒක එහෙම තමයි කියලා. නමුත් මේවා තුල තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතේ යම් ආකාරයකට හෝ Tamanට එවැනි බලපෑම් තියෙනවා නම් ඒවෙන් මිදී නිදහස් වී ඒවෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒ බලපෑම් වලින්, ඒ අවහිරතාව වලින් මිදී නිදහස් වෙලා ඒ රෝගයට අවශ්‍ය ප්‍රතිකාරය Tamanට ශරීරයට පත්තියක් වෙන ආකාරයට ඒ බෙහෙත දිව්‍ය ඖෂධයක් වී ඒ ශරීරයේ සුවපත් කර තාලට අපි පත් කරගන්න ඕනේ. ආයසරයක් අර පරණ නාඩගම් ටික නටන්න නෙමෙයි. එහෙම වුණොත් Taman ණය වෙනවා. මේ ශරීරයට කල්ප 91ක් තිස්සේ ඇති කරගත්ත මහා කර්ම බල විපාක ඵල විපාක දෙන්න සමත්, ඵල විපාක ඇති කරන්න සමත් සමහර දේවල් තියෙන්න පුළුවන්. ඒවා ඒ මිදී නිදහස් වන්නත් Tamanට එවැනි රෝග පීඩාකාරී තත්ත්වකින් දුක් විඳිනවා නම් දැන් අපි දන්නවා පගන්දරා කියයි නැත්නම් අර්ශස් රෝග පීඩාකාරී තත්ත්වයන් තියෙනවා. අද කාලේ වෙනකොට වකුගඩු තත්ත්ව තියෙනවා, හෘද රෝග තත්ත්ව තියෙනවා, පිළිකා තත්ත්ව තියෙනවා. මේ වගේ අද වර්ග කරලා තියෙනවානේ බෝනෝන රෝග කියලා, non communicable diseases කියලා නේ. ඉතින් මේවා නිදංගත රෝග පීඩාකාරී තත්ත්වයන්. මෙවැනි වූ රෝග පීඩාකාරී තත්ත්වයන්ගෙන් පිළිකා ඇතුළු විවිධ වූ රෝග පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිනිස්සු දුක් විඳින්නේ අතීත සංසාරේ කරපු බලවත් කර්ම ඵල විපාක. හැබැයි
මේවා ඒ රෝග පීඩාකාරී තත්ත්වයක් අඩු කරගනිමින් සමාට දුරු කරගනිමින් දෙන ඖෂධ දිව්‍ය ඖෂධ හැටියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් තත්ත්වයට Tamanට පත් කරගන්න පුළුවන්. ඒ රෝගයට යම්කිසි බලපාලා තියෙන බාධක තියෙනවා නම් ඒ බාධක ඉවත් කර ගැනීම නිසා. එවැනි බාධක තියෙනවා. කොච්චර බෙහෙත් කරත් ඒ බෙහෙත් පත්‍යම් නැති බාධක තියෙනවා. ඒ බාධක අයින් කර ගන්න ඕනේ. මෙන්න මේක තමයි මේ සංසාර ණය ගැන දිනුවේ තියෙන බලවත්ම තේරුම් ගත යුතු බලවත්ම අවස්ථාව. අපේ හිත කළු වෙනකොට අපේ සිත තුළ කැත කිලිටි කුණු ගති මතු වෙනකොට ඒ නිසා හිත අඳුරු වෙනවා. මම කලින් දේශනාවලත් දේශනා කරා පැහැදිලි කරා අඳුරු තැන් අපි ගෙදරත් අඳුරට තියන්නේ අඳුරු තැන් තියන්නේ කුණු එකට එකව කරලා තැන් තියන්නේ ඒවා පිරිසිදු කරලා එළියක් වැටෙන තාල තමයි ගේ සුද්ධ පවිත්‍ර කරලා තියන්නේ. ඇයි අඳුරු තැන් වල අඳුරු ගුහාවල අද වර්තමානයේ නම් කියන්න පුළුවන් ඒ අඳුරු වුණාම ආලෝකය වැටෙන්නේ නැහැ පූස් දිලීර විස බීජ හැදෙනවා කියලා. ඒත් එක ප්‍රතිඵලයක් ඒත් ලෞකිකව භෞතිකව අපිට පේන දෙයක්. ඒ ලෞකික භෞතිකව පේන දේ ඉක්මවලා ගිහිල්ලා මේක තමයි මේකේ තියෙන ටිකක් තේරුම් ගන්න අමාරුම අවස්ථාව. ඒ ලෞකික භෞතික සීමාවන් ඉක්මවලා ගිහිල්ලා ඒ අඳුරු තැන් වලට ලගින්න කැමති. අඳුරු තැන් වලට ගඳ ගහන තැන් වලට ඒ ගඳ සමහරට කුණු ගඳ වෙන තැනක් වෙන්න පුළුවන්, මස් කුණු වෙන තැනක් වෙන්න පුළුවන්, ලේ කුණු වෙන තැනක් වෙන්න පුළුවන්, ලේ ගල්න තැනක් වෙන්න පුළුවන්. ඒ තැන් වලට ඒ තැන් උපාදානය කරගනිමින් ඒ තැන් වලට හැසිරෙන අය ඒ තැන් වලට බොහොම කැමැත්තෙන් ඇවිල්ලා ලැබුම් ගන්න අය නිවාස බවට පත් කරගන්න පිරිස් ඉන්නවා අපිට ඇහැට නොපෙනෙන තලවල. ඒ தත්ත්වයට පත් උනේ මිනිස්සෙක්ම තමයි. එවැනි අඳුරු අන්ධකාර තැන් හොයාගෙන ගිහලා ඒ අන්ධකාර තැන් ගෙවල් බවට පත් කරන ඒ අන්ධකාර තැන් වල ලගින බොහොම දුක්ඛිත තත්ත්වයට පත් උනේ අසරණ තත්ත්වයට පත් උනේ ඒ කුණු භෞතිකවත් ලෞකිකවත් කුණු තියෙන ගඳ ගහන තැන් සමහරට වැසිකිලි වලවල් වෙන්න පුළුවන්. එවැනි වූ තැන් වෙන්න පුළුවන්. කුණු කන්දල් කුණු වෙන තැන් වෙන්න පුළුවන්. එවැනි තැන් අරක් අරගෙන එවැනි තැන් වල ගෙවල් හදාගෙන ජීවත් වෙන ගෙවල් කිව්වහම මේ අපි කියන ගෙවල් නෙමෙයි. එවැනි තැන් වාසස්ථාන බවට පත් කරගෙන ජීවත් වෙන කොටස් ඉන්නවා. ඒ වගේම අපේ මේ චිත්තය අපේ සිත අපිරිසිදු වෙනකොට අඳුරු වෙනකොට ඒ අඳුරු වෙන තැන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් යම් අය ඉන්නවා. එවැනි අය සම්බන්ධ වෙලා ඒ අය අතාරින්න නැතුව ඉන්නකොට අල්ලගෙන ඉන්නකොට ඒ නිසා මොකද වෙන්නේ සමහර රෝග පීඩාකාරී තත්ත්වයන් අන්නේවතමාර කිව්වේ බොහොම බලවත් නිදංගත රෝග පීඩාකාරී තත්ත්වයන් ඒ ප්‍රතිකාර පවා සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒ අයගේ බලපෑම තියෙන නිසා මේක එකපාරට තේරුම් ගන්න අමාරු කාරණයක් වෙයි. නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ සියලුම ඒ පුද්ගලයා අයියාවේ දැන් අපේ ගෙදරට අපේ ගෙවල් දොරවල් වලට හිතවතුන් ඉන්නේ අය. අපේ තියෙන මනුෂ්‍ය ගතිගුණ හිතවත්කම හින්දා. අපේ හිතයිශීකමට අපි එනවා කතා බහ කරනවා කියන එක ඒක මනුෂ්‍ය ගුණ ධර්මයක්. හැබැයි අපි ඒ මනුෂ්‍ය ගුණ ධර්ම සීමාව ඉක්මවලා ගිහිල්ලා ඒ මනුෂ්‍ය ගුණ ධර්ම සීමාව ඉක්මවලා ගිහිල්ලා ඒ පුද්ගලයා ඒ ස්ථානයේ ඒ ගෙවල් දොරවල ස්වરૂපේ පිහිටපු තැන ප්‍රදේශයේ ඔක්කොමත් එක්ක අපි ඒ සියල්ල උපාදානය කරගත්තොත් හිතින් තදින් අල්ලලා හිතින් බදාගත්තොත් අතින් පයින් අල්ලලා බදා ගන්නව නෙමේ හිතින් අල්ලලා බදාගත්තොත් මොකද වෙන්නේ අන්න අපි එතන යම්කිසි වැරදි ශක්තියක් අපි ඇති කරගත්තා ඒ ස්ථානයත් ඒ පුද්ගලයන් සම්බන්ධ මේක ගතියක් හැටියට තැම්පත් වෙනවා. මේක ගතියක් හැටියට තැම්පත් වෙනවා. අපි මේ ස්ථානයේ පුද්ගලයන් සියල්ල අපි අල්ලගත්තා. මේ වගේ සංසාර අනන්ත අප්‍රමාණ වූ ආව මේ ජීවිත ගණනාවක් තුල ආව කූඩුව දනාව ගණනාවක් තුල අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් නැතුව අතර දුව දරුවා විච්ච කෙනෙක් නැතුව අතර ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් වූ කෙනෙක් නැතුව අතර ඒ වගේම බොහොම දැඩි සෙනෙහසෙන් ආදරයෙන් බැඳුච්ච අය නැතුවා නෙවෙයි අනන්ත අප්‍රමාණ. ඒ වගේම ඒ දැඩි සෙනෙහසෙන් ආදරයෙන් බැඳිච්ච නිසාම තමන් බලාපොරොත්තු දේවල් ලැබුණ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ සෙනෙහසින් බැඳිච්ච අයම තමයි තමන්ට වෛර කරන්නේ, ද්වේෂ කරන්නේ, ක්‍රෝධ කරන්නේ. තමන් දැකලවත් නැති හැම වෙලාවත් නැති අය අපිට ක්‍රෝධ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. අපිත් එක්ක එකට හිතවත්කමක් තිබ්බ අයම තමයි අපි වෛර කරන්නේ.
එක් දේශපාලන පක්ෂයකින් අනිත් දේශපාලන පක්ෂයටත් වෛර කරන්නේම ඒ දේශපාලන පක්ෂයට හිතවත්කමක් නොතිබ්බා වෙන්න පුළුවන්. නමුත් හිතවත්කමක් තියෙනවා මේ රට ජාතිය ආගම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ, රටට මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න කියලා. අන්න රට ජාතිය පිළිබඳව අපි කරන්න ඕනේ යුතුයකම් වගකීම් සීමාව ඉක්මවලා අපි හිතින් අල්ල ගන්නවා රට ජාතිය ආගම සියල්ල. ඒ නිසා මොකද වෙන්නේ? අපි හිතින් අල්ලලා අපි හදාගත්ත ලෝකයක් තියෙනවා. රට මෙහෙම වෙන්න ඕනේ, ජාතිය මෙහෙම වෙන්න ඕනේ, ආගම මෙහෙම වෙන්න ඕනේ, බුද්ධ ශාසනය මෙහෙම වෙන්න ඕනේ, හාමුදුරුවෝ මෙහෙම වෙන්න ඕනේ, ඉතිහාසය මෙහෙම වෙන්න ඕනේ කියලා අපි හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒකට විරුද්ධ වෙනවා නම්, ඒකට පටහැනි වෙනවා නම්, ඒකට අකුල් හෙලනවා නම් අන්න අපි දෙවිනි වේශයේ අනිත්‍යයත් එක්ක ක්‍රියාත්මක වෙනවා. අපි කිසියම් දෙයක් එක්ක හිතින් සෙනෙහසින් බැඳුනේ නැත්නම් අපේ හිත තුල දෙවිනි වේශයක් ද්වේෂයක් හටගන්නේ නැහැ. ඒක නේ කියන්නේ එදා සෙනෙහසින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නැහැ කියලා. පළවෙනි වේශය තමයි මේ රාගය, කාමය. මේ රාගයෙන් කාමයෙන් අපේ හිත උපාදානයක්, තණ්හාවක් ඇති කරගත්තේ නැත්නම් අපිට දෙවිනි වේශයක්, ද්වේෂයක්, වෛරයක්, ව්‍යාපාදයක් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිසා අපි ආදරයෙන් සෙනෙහසින් අම්මා තාත්තා වෙන්න පුළුවන්, දුව දරුවා වෙන්න පුළුවන්, මේ ආකාරයෙන් ප්‍රේමවන්තයින් වෙන්න පුළුවන්. විවිධ ආකාරයේ විවිධ වූ ගනුදෙනු ස්වරූපයෙන් අපි හිතින් ශරීරවලිනුත් ශරීර අල්ලාගෙන බදාගත්තා වගේම ඒකත් ඉක්මවලා ගිහිල්ලා අපි හිතින් වඩා තදින් අල්ලාගෙන බදාගෙන තියෙනවා. ඒ වගේම අර දෙවෙනි වේශයෙන් ද්වේෂිනුත්, වෛරයනුත්, කෝපේනුත් තවත් පිරිසක්, තවත් පුද්ගලයෝ, තවත් ස්ථානයක්, තවත් සිද්ධියක්, තවත් දැනුමක් දෙවෙනි වේශයෙන් අපි ගැටෙනවා වෙන්න පුළුවන්. මේ නිසා මොකද වෙන්නේ? අපි මේවත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නවා. දැන් අපි කිව්වා මෙතන මේ සම්බන්ධතාව කියලා කිව්වට සිංහලෙන් කියන සම්බන්ධතාවයේ ඉක්මවල කියලා සම්බන්ධතා. සං කියලා කිව්වේ අපි පැහැදිලි කළා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අර ප්‍රියයි, සුවයි, සුබයි, සුචි, ප්‍රියයි, මధుරයි, ඉෂ්ඨකාන්තයි කියලා එකතු කර ගැනීම තමයි රාගයෙන්, කාමයෙන්, චන්දරාගයෙන් එකතු කිරීම. ඒ වගේම අප්‍රිය අමනාප ආකාරයට බොහොම දුෂ්ට සහගත හිතින් අපි එකතු කර ගන්නවා පලිගණ්ඩ, කොනිත්තණ්ඩ, හිංසා කරන්න. ඒක ද්වේෂයෙන්. ඒ වගේම අපි සංසන්දනය කරගෙනත් එකතු කරනවා. මෙන්න මේ තුන් ආකාරයේ තෙවැදෑරුම් එකතු කිරීම තමයි සං කියලා කියන්නේ. සං සාරයි කියලා දකිනවා. ඒ දේවල් සාරයි කියලා දකින හින්දා තමයි මේ සංසාරයි කියන දෘෂ්ටියක් ඇති වෙන්නේ. මේ සංසාර දෘෂ්ටිය නිසා අපි මොකද වෙන්නේ? ආදරයෙන් බැඳිච්ච අයත් ඉන්නවා, ද්වේෂයෙන් බැඳිච්ච අයත් ඉන්නවා. එතකොට මේ ගතිත් එක්ක මිය ඇදුනොත් මනුෂ්‍ය ගතියට වඩා බොහොම පහත් ගතියකටපත් වුණොත් අර പ്രേත භූත කියන තත්ත්වයන්ටපත් වෙනවා. പ്രേත භූත කියන තත්ත්වයන්ටපත් වෙනවා. අපිට අපේ ඇහැට උපකරණ වලට දකින්න නොහැකි වුණාට අපිට පේන ලෝකෙට වඩා මේ නොපෙනෙන ලෝකේ විශාලයි, බලවත්. ඒකේ විවිධ වූ දේව කොටස්, දිව්‍ය කොටස් ඉන්නා වගේම බොහොම බොහොම දුක්ඛිත තත්ත්වයටපත් වෙච්ච പ്രേත කොටස්, භූත කොටසුත් ඉන්නවා. මේ අයට පුළුවන් මිනිසුන්ට යම් ආකාරයේ බලපෑම් ඇති කරන්න. ඇයි ඒ බලපෑම් ඇති කරන්නේ? ඒ අය කවදා හෝ අපිත් එක්ක එක්කෝ ආදරයෙන්, බලවත් ආදරයෙන් බැඳිච්ච අම්මා තාත්තා වෙන්න පුළුවන්, ආච්චි අම්මා වෙන්න පුළුවන්, සීයා වෙන්න පුළුවන්, තමන්ට උගන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් හින්දා, කිසියම් නිමිත්තක් හින්දා තමන් ඊට තදින් සිප වැළඳගත්ත තමන්ගේ ප්‍රේමවන්තය වෙන්න පුළුවන්, ප්‍රේමවන්තය වෙන්න පුළුවන්. කවදා හෝ දවසක අනන්ත අප්‍රමාණව මෙවැනි බැඳිච්ච අය ඉන්නවා. ඉතින් ඒ වගේම දෙවෙනි වේශයෙන් බැඳිච්ච අය ඉන්නවා. ඒ නිසා ඒ ඇති කරගත සම්බන්ධතාවය නිසා අපේ යාළුවොත් අපි පසුපස ඉන්නවා වගේ අපිට යම් තැන්වලදී ලෞකිකව භෞතිකව යම් කිසි කෙනෙක් කරදර කරනවා නම්, කොනිටනවා නම්, ඌරනවා නම්, එලෝ පහර දෙනවා නම්, ඒ කියන්නේ ඒකත් එහෙම එලෝගෙන හඹාගෙන යනවා. ඒ වගේ මේ අපිට නොපෙනෙන තලයේ මේ ක්‍රියාවලිය වෙන්නේ අපිම නොදන්නා කමින් ඇති කරගත සම්බන්ධතා නිසා. ඇතැම් විට අපි ඇවිදිනකොට පය ලෙස්සලා වැටුණා වගේ අපිට පෙනුණා වුණාට
ගැඹුරු යථාර්ථයෙන් බැලුවම පයලෙස්සලා වැටිච්ච එක ඇත්ත. නමුත් අපි නොදන්නවා වුණාට යම් කිසි ආකාරයක වෙනත් බලපෑමකුත් එතෙන්ට ක්‍රියාත්මක වුණා. ඒ සියල්ල ප්‍රතිඵලයට අපි වැටුණා. අපිට පේන්නේ පයලෙස්සලා වැටුණා කියලා. මේ හැම දෙයක් තුළම අපිට නොපෙන්න කාරණයක් තියෙනවා. සමහර ලෙඩ රෝග මං කිව්වේ ඒකයි පිළිකා විවිධ වූ රෝග පීඩාකාරී තත්ත්වයන් සමනය කරන්න බැරි අපහසු තත්ත්වයන්ට පත්වෙච්ච රෝග පීඩාකාරී තත්ත්වයන්ට හේතුන් සමහරට විවිධ වූ අයගේ බලපෑම. ඒක මේ සියල්ල ණය ගනුදෙනු. එහෙනම් මේ ණය ගනුදෙනු වලින් ඔබ විමුක්ති මාර්ගයට පැමිණියත් නැතත් ඔබ අපි කියනනම් පෘථග්ජන පුද්ගලයෙක් වුණත් නොවුණත් මේ සියලු බලපෑම් ඒ ආකාරයට තියෙනවා. මේ බලපෑම් වලින් මිදී නිදහස් වීම තමා මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ. තමන්ට කරන ප්‍රතිකාර පවා ඔරොත්තු දෙනවා. තමන්ට ඒ ප්‍රතිකාර පවා තමන්ගේ දිව්‍ය ඖෂධයක් බවට පත් වෙනවා. තමන් මේ තියෙන බලපෑම් වලින් මිදී නිදහස් වෙන්න ඕන කටයුතු කිරීම කරනවා. ඒතර අද දේශනයේදී බලාපොරොත්තු වෙනවා නැවත මම මේවා කියලා තියෙනවා දේශනා කරා. නමුත් තවදුරටත් පැහැදිලි කරලා දීමේ අදහසින් අලුතෙන්ම මේ දේශනා ශ්‍රවණය කරන අයට යම්කිසි පිළිවෙලකට මේක පැහැදිලි කිරීමේ අරමුණින් තමයි අද දේශනය ඉලක්ක කරේ. මේ දේවල් ප්‍රායෝගිකව නොකර කොහේ හරි පැත්තකට වෙලා භාවනා කරනවා කියලා මොකක් හරි නිමිත්තක් අරගෙන හෝ වෙනත් දේවල් කරාට විමුක්තියටපත් වෙන්න බෑ. විමුක්තිය ආකාර දෙකක් තියෙනවා. චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය කියලා. මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන කුණු කසල ගොඩ తాවකාලිකව වහලා ලොක් කරලා තියන්න පුළුවන් සේප්පුවක දාලා වගේ. එතනින් එහාට ඒ කුණු ටික අයින් කරන්න නැතුව දාලා වහලා තියලා අලුතෙන් කුණු එක වෙන එක නවත්තගෙන ඉන්න පුළුවන් తాවකාලිකව. එවැනි දෙයක් කරනකොට යම් කිසි පිරිසුදු සමාධියකට ගත වෙනවා. ඉතින් යම් තමන්ට යම් සැහැල්ලුවක දැන මානසිකවත් ඒකම තමන්ට මානසිකවත් විවිධ වූ ශක්තියින් විවිධ දේවල් තමන්ට අත්විඳින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් මේකට ගොඩක් අය රැවටෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ බලවත්ම කුණු ටික සේප්පුවක දාලා වහලා ලොක් කරලා තියෙන්නේ කියලා. ඒ සේප්පුවට දාලා වහලා ලොක් කරලා සමහරට යතුරු තියෙන දේ අමතක වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. මොකද කවදාකවත් මේ කොච්චර කාලයක ඉඳන්නේ ආයසර මේ සේප්පුව අරගන්න. ඒ සේප්පුවේ යතුරු හම්බෙන්න ඕ සේප්පුව දිරලා යනකම් අර කුණු ටික තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කුණු ටික ආයෙ එළියට ඇවිල්ලා ආයෙ තමන්ව ඩැහ ගන්නවා. නිසා ඒ තාලට తాවකාලිකව මේක යටපත් කරගෙන හිත తాවකාලික පිරිසුදු තත්වයක් ඇති කර ගැනීමේ මාර්ගයක් තියෙනවා. ඒ නිසා ඒක චේතෝ විමුක්තිය කරා යන මාර්ගය. නමුත් තමන්ගේ තියෙන අර කුණු කසල පොදි අයින් වෙලා නැහැ. ඒක తాවකාලිකව යටපත් කරලා තිනවා. සිල් අරගෙන සිල් වතක් රැකලා කැලෑවට ගිහිලා කොහේ හරි ගිහිලා මිනිස් වාසයෙන් දුරස් වෙලා භාවනා කරමින් ඉඳලා භාවනා යෝගීව ඉඳලා එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකෙන් අපිට කියන්න බෑ ඒකෙන් ඒ කුණු කසල ටික සාමුලින්ම අයින් වුණා කියලා. ඒ කුණු කසල වලට තමයි ආසවක්කය කරා කියන අපිට කියන්න බෑ. හැබැයි දැඩි දුෂ්කර වෘත රැකලා බොහොම දුක් දීලා ශරීරයට දුක්ඛා ප්‍රතිපදාවෙන් යෑමේ ක්‍රමයකුත් තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි ඊටත් වඩා පහසුවෙන් මේ ගෘහ ජීවිතයේ ඉඳන්ම සමාජයෙන් පැනලා යන්නේ නැතුව දැන් සමාජයෙන් ගොඩක් අය මෙතන ඉන්න අය සමහරට විවාහ වෙලා ඇති. ඒතර තමන්ගේ දුව දරුවා ඒ ස්වාමි පුරුෂයන් භාර්යාවන්ව දමලා ගහලා වෙලා තමන්ට කැලේ පැනලා යන්න බෑනේ. එහෙම බැරි මොකද වෙන්නේ? තමන්ගේ ණය ගනුදෙනුවක් තියෙනවා දැන් මෙතන. මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහසෙන් සුසුම තැන තමයි මේ ගෘහ ජීවිතය. මේ ගෘහ ජීවිතය තුළ ඉඳගෙන පුළුවන් අපිට අලුතින් ණය නොවී ඉන්න ඕනේ. පළවෙනි දේ අනන්ත ප්‍රමාණ කරපු ණය ගෙවල ඒ සියල්ලම මිදී නිදහස් වෙන්න ඕනේ. අපි කරන්න ඕනේ ක්‍රියාවලින් දෙකක් තියෙනවා. අලුතෙන් ණය නොවී ඉන්න ඕනේ. මෙතෙක් විච්ච සියලු ණය ගෙවල එවෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. මේ ක්‍රියාව විශේෂයෙන්ම පරණ ණය ගෙවන්නේ නැතුව
කවදාකවත් විමුක්තියටපත් වෙන්න බෑ. කවදාකවත් විමුක්තියටපත් වෙන්න බෑ. හින්දා තමන් මේ තමන්ගේ පරණ ණය ගෙවන්නම ඕන. ඒ වගේම විවිධ වූ මේ පරණ ණය ගෙවන්නේ නැති තාක්කල් තමන්ට ණය තියෙන තාක්කල් තමන්ට ඒ ණයට අදාළව විවිධ වූ ඵල විපාක උරුම වෙනවා. අනතුරු වෙනවා කියන්නේ රෝග පීඩාකාරී තත්ත්වෙන් නැතිනවා කියන්නේ නිදාංගත රෝග පීඩාකාරී තත්ත්වෙන් නැතිනවා කියන්නේ ඒවා කල්ලා බොහෝ කල් ගන්නවා රෝග පීඩාකාරී තත්ත්වෙන් සමනය වෙන්න සුවපත් වෙන්න ඒ වේදනාව අඩු වෙන්න කියලා කියන්නේ අර ණය ගනුදෙනු ඉතුරු වෙලා තියෙනවා. මේ ණය ගනුදෙනු ඉතුරු වෙලා තියෙන එක පැත්තකින් සමහරවිට ඖෂධ තමන්ට ශරීරයට පත්‍යයක් වෙන්නේ නැද්ද? ඒවට බාධා ඇති කරන අර තමන්ගේ සංසාරේ ඇති කරගත්ත බන්ධනේ විච් අය ඉන්නවා. සමහරට තමන්ගේ ප්‍රේමවන්තයෙක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ වෛරක්කාරයෙක් වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනා දැන් ඇවිල්ලා මොකද වෙන්නේ? අර බාධා ඇති කරනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? තමන්ගේ ඇතුළාන්තය තුළ අන්ධකාරයක් තියෙනවා. මෙන්න මේකයි මට මතු කරන්න ඕන. ගෙවල් වලත් අඳුරු තැන් තියාගන්නතෝ ගෙවලුත් නිතරම සුද්ධ පවිත්‍ර කරලා පිරිසුදු කරලා අපි තියාගන්නවා වගේ සිතෙත් අඳුරු තැන් තිබ්බොත් අඳුරු තැන් වල පුස් බඳින්නේ අර ලෞකිකව භෞතිකව ගෙවල් දොරවල් අඳුරට තිනකොට කුණු එක වුණාම එතන විස බීජ බැක්ටීරියා පුස් දිලිර හැදෙනවා කියනවා වගේ හිත අඳුරුනහම පුස් හැදෙන්නේ හිතේ විස බීජ හැදෙන්නේ හැබැයි හිතේ තියෙන අඳුරු තැන් වලට රින්ගන්න කැමැති බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ තියෙන ශක්තිය අනුව ඒ අඳුරු තැන් වල ලැබුම් ගන්න පටන් ගන්නවා. එන්න පුරුදු වෙනවා. ටික ඒ අඳුර ආක්‍රමණය කර ගන්නවා. ඒතර අපි දන්නේම නැතුව අපේ හිත ඒ අන්ධකාරයට කැමති වෙනවා. අවසානයේ ඒ අඳුර ඒ අය ආක්‍රමණය කර ගන්නවා. ආක්‍රමණය කරගෙන එතනින් පස්සේ බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ඒ පුද්ගලයාම නෙමේ ඒ පුද්ගලයා ක්‍රියාත්මක කරනවා. සමහරට අර පුද්ගලයාත් මේ හිත ආක්‍රමණය කළ මේ පුද්ගලයාවත් ක්‍රියාත්මක කරනවා. මෙවැනි දේවල් තියෙනවා නැතුවා නෙමෙයි මම මේ කියන්නේ. ඒව තියෙනවා. එහෙම දේවල් ක්‍රියාත්මක වෙනවා. සමහරට ඒ පුද්ගලයා නෙමෙයි කතා කරන්නේ. ඒ හින්දා තමයි ඉස්සර අපේ ගම්වල අපේ සීයලා ආච්චිලා කිරියම්මලා කිව්වේ මේ මනුස්සයට මොන මල යකා ඇහිලාද දන්නේ නැහැ කිලිවල. අහන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ. ක්‍රියා කරන්නේ. ඉතින් අදටත් එහෙම ක්‍රියා කරන වෙන ඒවා ටිකක් අපේ මේ මනස පිරිසිදු කරගත්තොත් අපිට අඳුනා ගන්න පුළුවන් මෙයා දැන් මේ ක්‍රියාත්මක වෙන ප්‍රකෘති தත්ත්වයේ නෙමෙයි ප්‍රකෘති தත්ත්වයේ ඉක්මවල මොකක් හරි වෙලා කියලා. එතකොට අපිට කරන්න ඕනේ යුතුයකම් වගකීම් තියෙනවා. හින්දා මම මේ අද දේශනාව තුළ ඉලක්ක කරගත්තේ යම් රෝග පීඩාකාරී තත්ත්වයන් වලින් දුක් විඳින්නේ ඒ අර අනන්ත අප්‍රමාණ සංසාරේ ණය ගනුදෙනු තියන අය ඒ ණය ගනුදෙනු වලින් නිදහස් කරපු නැති නිසා. ඒ වගේම අපි කරපු බොහෝ අකටයුතුකම් අසාධාරණකම් නිසා මේ ණයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාවලිය අපි කරන්න ඕනේ. එකක් පළවෙනි දේ තමයි අපි කමා කරගන්න ඕනේ. මේ සියලුම දේවල් කරන්නේ අපි නිදහස් වෙන්නත් ඒ අය මුදවා නිදහස් කරන්නත්. මෙතන ලොක් දෙකක් තියෙනවා. අපි ඒ අයට බැඳලා ඉන්නවා, ඒ අය අපිට බැඳලා ඉන්නවා. අපි ඒ අයට බැඳලා ඉන්නවා, ඒ අය අපිට බැඳලා ඉන්නවා. ඉතින් ඒ අය මුදවා නිදහස් කරන්නත් ඒ අයගෙන් අපි මිදී නිදහස් වෙන්නත් අපි මේ කරුණු කාරණා කරන්න ඕනේ. ඒකයි මං කිව්වේ ඔබ විමුක්ති මාර්ගයට පැමිණ සිටියත් නැතත් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වුණත් පෘථග්ජනත් ආය කොටස් දෙකක් තියෙනවා. පෘථග්ජනයි අසුතවත් පෘථග්ජනයි. දැන් මේ ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තමන් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් නෙමෙයි යම්කිසි මේ සුතවත් ශ්‍රාවකයෙක් බවට පත්වීමේ පත් වෙලා හෝ පත් වෙන්න උත්සාහ දරන මොහොත. නිසා ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වුණත් නොවුණත් අසුතවත් පුද්ගලයෙකුට වුණත් අපිට මේක කියා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මිනිස්සෙක් කළ යුතු දේම මේ දේ. මොකක්ද? තමන් කමා කරගන්න ඕනේ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් නිහතමානී වෙලා අනන්ත අප්‍රමාණව අපි අතින් දැනත් නොදැනත් වැරදි අඩුපාඩු හිංගි හිංසා අකටයුතුකම් අසාධාරණකම් වෙලා ඇති. සත්තු මැරිලා ඇති, ඝාතනය කරලා ඇති. ඝාතනය කරලා ඇති, දූෂණය කරලා ඇති, අතවර කරලා ඇති, අකටයුතුකම් කරලා ඇති, අසාධාරණකම් කරලා ඇති, හිංගි හිංසා කරලා ඇති, විවිධ දේවල් කරලා ඇති. සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන්. සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන්. මේ නිසා අපි ණය වුණා. ණය වුණා නම් ඒ ණය ගෙවන්න වෙනවා. ණය ගෙවන්න වෙනවා.
කරපු අකුසලයේ බලවත් නම් ඒ ණය ගුණාකාර වෙලා ගුණා කරලා 10000 වරක් ගුණාකාර වෙලා අපි කරා එනවා. අපි දන්නේ කරපු දේවල් කොච්චර බලවත්ද නැද්ද කියලා. අපි කොච්චර වෛරයෙන්ද අපි කෑ ගැහුවේ කියලා අපි දන්නේ නැහැ ද්වේෂයෙන්. අපි කොච්චර කාම රාගයෙන් කාම මුර්ජාවෙන් දන්නේ අපි අල්ලලා බදාගත්ත සිප වෙලඳගත්තේ. අපි දන්නේ නැහැ. නිසා මේවා නිසා අපි ඇති කරගත්ත ණය ගනුදෙනු ඉතා බරපතලයි. නිසා අපි කමා කරගන්න ඕනේ. අපි පරම මෛත්‍රිය පතරවන්න ඕනේ. අපි සත්‍යක්‍රියා ශක්තිය පතරවන්න ඕනේ. පින් දෙන්න ඕනේ. පින් අනුමෝදන් කරන්න. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්. මේ දේ කරනවා නම් මේ මනුෂ්‍ය සමාජයේ ලෞකික භෞතිකවත් බොහෝ දුරට යහපත් වෙනවා. අපිට වැළඳෙන්න තියෙන ලෙඩ රෝග වලින් විශාල ප්‍රමාණයක් දුරින් දුර වෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝග හැදුනත් ඒවායේ ප්‍රබලත්වය බොහෝ දුරට අඩු වෙන්න පටන් ගන්නවා. ලෞකික භෞතික වශයෙන් ගත්තොත් මේ රටට ගේන්න ඕනේ බෙහෙත් ප්‍රමාණයත් අඩු වෙන්න පටන් ගන්නවා. බෙහෙත් ගේන රටේ ආර්ථිකයට ඒක යහපතක් වෙනවා. සමාජයටත් යහපතක් වෙනවා. මිනිසු මානසිකවත් යහපත් මිනිසු බවට පත් වෙනවා. එන සමාජයටත් යහපත්. ලෞකිකවත් යහපතක් තියෙනවා. සමාජීයවත් ඒ ලෞකික යහපත් තියෙනවා. භෞතික යහපත් තියෙනවා. අධ්‍යාත්මික වශයෙන් ගත්තොත් අපිට කියලා නිම කරන්න බැරි විශාල යහපතක් මුළු විශ්වයටම මුළු ස්වභාවධාමයටම සියලු ලෝක සියලු සත්‍යයන් කෙරෙහිම ඇති වෙනවා. මේක කරන්න පුළුවන් මිනිස්සෙකුටම විතරයි. වෙන කිසිම කෙනෙකුට මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා ඔබ අප මේ මොහොතේ මිනිස්සෙක් හැට ඉපදී සිටින්නේ. මෙන්න මේ යුතුයකම වගකීම ඉෂ්ට කරලා සහ මුලින් මිදී නිදහස් වෙන්න මිසක් වෙනත් කෝලම් නටන්න නෙමෙයි. නමුත් මේක තේරුම් ගන්න බැරුව නිසා අපි මේ මනුෂ්‍ය වටිනා මනුෂ්‍ය ජීවිතේ බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. අපි කිව්වට අවුරුදු 50කට 75ක් හරි 100ක් හරි කිව්වට ඒක මේ මුළු විශ්ව ක්‍රියාවලියත් එක්ක ගත්තාම මේ අනන්ත අප්‍රමාණ මේ සංසාර ගමන ගත්තාම පරතරක් කියන්න බැරි ගමන ගත්තාම මේ අවුරුදු 50ක් හරි 60ක් හරි 100ක් හරි 120ක් හරි කියන්න බැරි. ඊටාම හිතන්න බැරි කෙටි කාලයක්. ඉතින් මේ පුංචි කාලයක අපිට පොඩි ඉඩක් ලැබිලා තියෙන්නේ මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන මෙතනින් මිදී නිදහස් වෙන්නත් අන්ලෝක සත්‍යයගෙත් යහපත නිවීම උදෙසා මේ සත්‍යක්‍රියා ශක්තිය පරම මෛත්‍රිය පතුරෝමින් ඒයටත් යම්කිසි උදව්වක් උපකාරයක් කිරීමට පමණයි. වෙන කිසි දෙයකට නෙමෙයි මේ මනුෂ්‍යත්වයක් ලැබලා උපදින්නේ. විශේෂයෙන්ම මේ මහ පොළොවේ මේ හෙළබිමේ අද අපි මේ ලංකාවගෙන මේ මහ පොළොවේ උපදින්නේ ඒ සඳහාම තමයි. ඒ සඳහාම තමයි. විශේෂයෙන්ම මේ කියන දේශනයක් අහන්න ඉඩ ලැබෙන්නේ යම් කිසි කෙනෙකුට එවැනි වූ ශක්තිය තිබෙන නිසා. නිසා අපිට අනිත් අය ගැන අනිත් අය එහෙම නැහැ මෙහෙම නැහැ කියලා දුක් මේ අපේ හිත අපවිත්‍ර කරගන්න ඕනේ නැහැ. එහෙම තමයි. අපි මේ හැමෝටම එකවර මේ විමුක්තියටපත් වෙන්න බෑ. නමුත් අපේ ඇතිවන මේ පිරිසු ශක්තිය ඇති වෙන්න අන් අයටත් යහපතක් වෙනවා. අන් අයත් කවදා හෝ දිනක ඒ යහපත් පිරිසු තත්ත්වයටපත් වෙනවා. ඒක එහෙමම තමයි. ඒ නිසා අපි කලබල නොවි ඒ අයටත් කවදා හෝ දිනක මේ සත්‍ය වැටහෙනවා. හැබැයි වැටහෙන්නේ අපි අපේ හිතේ මෛත්‍රී සහගතව මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඕනේ කටයුත්ත කරනවා. මේ තියෙන ණය තමයි මෙතන තියෙන බලවත්ම දේ. ඊ타මත්ම බලවත්ම දේ තමයි මේ සංසාර ණය. අපි ණය වෙලා තිනවා. රාගයෙන් අල්ලගත්ත බදාගත්ත නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා අපේ රාගයට අපි ඇති කරපු කාමයට ඒ පුද්ගලයා අපිට රැවටුණා. අපේ වසඟයටපත් වෙලා දැන් සමාහට මේ මොහොතේ പ്രേත බුද්ධ තත්ත්වයකටපත් වෙලා ඉතින් එහෙනම් අපි මේ පුද්ගලව ණය කරගත්තා. ද්වේෂයෙන්ුත් අපි ණය ගනුදෙනුවක් හදාගත්තා. ඒ නිසා මේ ණය ගනුදෙනුව තියෙනකන් අපිට ඇහැට නොපෙනුනාට මේ පුද්ගලයෝ අපි පසුපස හඹාගෙන එනවා. විමුක්තියටපත් වෙන්න අපහසුවක් තියෙනවා. ඒ නිසා මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීම ඒ නිසා තමයි මෛත්‍රිය ඊටම වැදගත් වෙන්නේ. පින්දීම පින්පෙමිනීම අපි කළ යුත්තේ ඒකයි. බොහෝ දෙනෙක් අද පින්කම් කරනවා. පින්කම් කොටස් දෙකක් තියෙනවා. ලෞකික පින්කම් ලෝකෝත්තර පින්කම්. ලෞකික පින්කම කියන දේවල් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් බුද්ධ ආගමේ වුණත් කතෝලික ආගමේ වුණත් ඉස්ලාම් ආගමේ වුණත් හැමෝම ලෞකික පින්කම් කරනවා. මොනවද?
දුප්පත් අයට උදව් උපකාර කරනවා, ස්පිරිතාල හදලා දෙනවා, පිළිකාරෝහල වෙන්න පුළුවන් විවිධ ඒවට ධන පරිත්‍යාග කරනවා, සත්තුන්ට බල්ලන්ට කපුටන්ට කෑම කාරවා මේවා කෑම බීම දෙනවා, අපි කියනවා බලු කපුට දාන දෙනවා කියලා. ඒව කරනවා, අසරණ වෙච්ච අයට උදව් උපකාර කරනවා. හැම මිනිහෙක්ම ආගම් ભેදයකින් තොරව මේව කරනවා. ඒවා හොඳ යහපත් දේවල්, මිනිහෙකුට විතරක් කරන්න පුළුවන් දේවල්. ඒවා ලෞකික පින්කම්. ඒවත් උදව්වක් උපකාරයක් වෙනවා. හැබැයි විමුක්තියටපත් වීමට ඒක ඉක්මවා තවත් දේවල් කරන්න අපි ලෝකෝත්තර පින්කම් අපි කරන්න ඕන. ලෝකෝත්තර පින්කමට අපි හැරෙන්න ඕන. එතෙන්දි තමයි අපි අපේ හිත පිරිසිදු කරන්න අවශ්‍යතාවලට අපි මේ කටයුතු කරන්නේ. දැන් සිල් ඊටසේ බොහොම සීලවන්ත ගුණවන්ත විමුක්ති මාර්ගයේ සොයා ගැනීමේ අරමුණින් පැවිදි භූමියට පත් වෙලා ඒ මාර්ගචර්යාවේ යෙදෙන උතුමන්ලා ඉන්නවා. එහෙම නොවිච්ච අයත් ඉන්නවා. ඉතින් ඒ කාට හරි මහාන උතුමන්ලාට ඒගොල්ලෝ සිල්වත්ද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඒ අයට දන් දීම උදව් උපකාර කිරීමත් පින්කමක් ලෝකෝත්තර අර්ථයෙන් ගත්තාම. මග මේ විමුක්ති මාර්ගයේ ගිහිලා විවිධ ඒ මාර්ගචර්යාවේ හැසිරෙන අයට උදව් උපකාර කිරීම, අන් අයට ධර්මයේ අහන්න ඉඩකඩ සැලසීම, ධර්ම දානය දීම මේවා ලෝකෝත්තර පින්කම්. ඉතින් මේ දේවල් කරන්න. හැබැයි මේ පින්කම් කරලා බොහෝ දිනෙක ඒ පින නිසා හිතේ ඇති වෙන ප්‍රසන්න චිත්තය උපාදානය කරගෙන, ඒ පින උපාදානය කරගෙන ආයෙත් ඒ වගේ පිනක් කරන්න ඕනේ. ඒ පින මතක් කර සතුටු වෙවි ඉන්නවා. එතකොට අපි දන්නේ නැතුව අකුසලයක් බවට පත් කරගන්නවා, පින උපාදානය කරගන්නවා. ඒකනේ අර ඉස්සර පින් පොතක් ලියනවා කියලා ලියන්නේ පින්කම් කරලා. ඊට පස්සේ කියනනේ මරණ මොහොතේ පින්කම් ටික කියවන්න කියලා. ඒක ලෝකෝත්තර කටයුත්තක් නෙමෙයි. ඒක තවත් ආයසරක් ඒ පින්කමට ලෝභ වෙනවා. ඒ පින්කමට අපි තණ්හා වෙනවා. ඒ නිසා ඒක පුණ්‍ය අபிසංකාරයක් බවට පත් වෙනවා. පුණ්‍ය අபிසංකාරයක් බවට පත් වෙනවා. අපි පින්කම් කරන්න ඕනේ. ඒ පින්කර්ම කරපු නිසා ඇතිවෙන ඒ චිත්ත ප්‍රසාදයේ පුණ්‍ය ශක්තිය අන් අයටත් පතුරවලා ඒටත් ඒ පුණ්‍ය ශක්තියෙන් ඒටත් මිදී නිදහස් වෙන්න අවශ්‍ය ආකාරයට අදිෂ්ඨානයක් එක්ක ඒ පින් පැතුරීම අපි කරන්න ඕනේ. මේකටයි අපි පින්කම කරන්නේ. එතකොට ඒක ලෝකෝත්තර පිනක් කුසලයක් බවට පත් වෙනවා. අපේ හිතේ තියෙන කුණු කැත කිල්ඩ දේවල් අයින් කරමින්, අර අන්ධකාර දේවල් අයින් කරමින් අඳුර අයින් කරගන්න උදව් උපකාරයක් වෙනවා. ඒ නිසා අපි කල යුතු හැමෝටම කරන්න පුළුවන් ටිකක් තමයි අපි විස්තර කරන්න අදහස් කරන්නේ. එතකොට එහෙනම් අංක 1 තමයි අපි කමා කරගන්න ඕනේ. අපි කමා කරගන්න ඕනේ කොහොමද? මේ බුද්ධ ආදී උතුමන් අරහතුන් වහන්සේලා මගපල්ලාභීන් මේ ධර්මය කෙරෙහි දැන හෝ නොදැන අපි අතින්, මොකද සමහර විට බුදුවරයෙක් ඉන්න කාලෙත් අපි ඉපදලා හිටියා වෙන්න පුළුවන්. අපිට බුදුවරයෙක් කියලා තේරුම් කරගන්න බැරුව ගිහිල්ලා සමහරට අපි අතින් වැරදි සිතුවිල්ලක් සිදුන වෙන්න පුළුවන්. අද කාලේ වුණත් අරහතුන් වහන්සේලා බොහොම දුර්ලභ වුණත් ඉන්නවා. හැබැයි අපිට අඳුරගන්න බැරුව ගිහිල්ලා අපි වැරදි සිතුවිල්ලක් ඇති කරගත්තා වෙන්න පුළුවන්. අපි අරහතුන් වහන්සේ නමක්ගේ ධර්මයක් වුණත් අපිට තේරුම් ගන්න බැරුව ගියා වෙන්න පුළුවන් අරහතුන් වහන්සේ නමක් කියලා. අපි වැරදි සිතුවිල්ලක්, වැරදි චේතනාවෙන් දුෂ්ට සිතුවිල්ලක් අපි ඇති කරගත්තා වෙන්න පුළුවන්. ඒ වගේම මගපල්ලාභී අය ගිහි ජීවිතෙත් ඉන්නවා, පැවිදි ජීවිතෙත් ඉන්නවා. අපිට අඳුර ගන්න බෑ. කිසිම කෙනෙකුට මේ මගපල්ලාභියෙක් මෙයා අහවලා මෙහෙමයි කියලා අඳුර ගන්න බෑ. තමන්ගේ දරුවෙක් ඉන්න පුළුවන් ගිය ජීවිතයක බුදුහාමුදුරන්ගේ කාලේ හෝ පසු කාලයක බණ අහලා සෝවාන් වෙච්ච කෙනෙක් අද ඉපදිලා ඉන්න පුළුවන් මිනිහෙකුට. දැන් එයා දන්නෙත් නැහැ, දෙමව්පියෝ දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙකුට අපි බොහොම හිරිහැර කරදර කරොත් එහෙම ඒක බලවත් වැරද්දක් වෙනවා අපිට. නිසා ඒ අපි අතින් දැන හෝ නොදැන අවඩ අසාධාරණකම් වෙලා ඇති. ඒ නිසා දැන් ඒව වෙලා ඉවරයි. නමුත් අපිට පුළුවන් ඒකෙන් මිදී නිදහස් වෙන්න බොහොම පිරිසිදු චේතනාවෙන් දැන හෝ නොදැන මං අතින් වැරදක්, අඩුපාඩුවක්, හිංගියක්, හිංසාවක් මෙවැනි බුද්ධ ආදී උතුමන් මහා අරහතුන් වහන්සේලා මේ ධර්මයේ ඒ වගේම ඒ චර්යාවේ හැසිරෙන ශ්‍රාවකයන් කෙරෙහි කිසියම් ආකාරයකට හිතින් ක්‍රියාවෙන් වචනේ අකටයුත්තක් අසාධාරණ වරදක් පාපයක් වුණා නම් කමා වෙත්වා කියලා බොහොම පිරිසිදුෙන් කමා කරගන්න පුළුවන්. කමා වෙත්වා කියලා. මේ තමන්
මේක කරන්න බෑ තමන් නිහතමානී තත්ත්වයට තමන්ට පල්ලෙහා මට්ටමට ආවේ නැත්නම් තමන්ගේ හිතේ මෛත්‍රී ගුණයක් නැත්නම් මේක කරන්න බෑ. අපි මේ තාලෙට මේ කමා කර ගැනීම කරගන්නවා. ඒ වගේම අපි අතෙන් අනන්ත අප්‍රමාණව වෙනත් පුද්ගලයන්ට සත්‍යයන්ට හිරිහැර අවඩ අසාධාරණකම් වෙලා තියෙනවා. නෑ නෙමේ තියෙනවා. කරලා තියෙනවා. ඒ නිසා දැන් ඒව කරලා ඉවරයි. මේ ජීවිතෙත් අනන්ත අප්‍රමාණව. කරලා ඉවරයි දැන්. හැබැයි ඒ කරලා ඉවර වෙච්ච දේවල් ගැන අපිට කම්පා වෙන්න අවශ්‍ය නැහැ. ඒක වෙලා ඉවරයි. හැබැයි ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මිදී නිදහස් වෙන්න අපි කමා කරගන්න ඕනේ. අපි බොහොම අවංකව කමා කරගන්න ඕනේ අනන්ත අප්‍රමාණව. මේ සංසාරයි කියන දෘෂ්ටිය නිසා අනන්ත අප්‍රමාණව පුද්ගලයන්ට සත්‍යයට හිතින් වචනයෙන් ක්‍රියාවෙන් දැන හෝ නොදැන හිංගි හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් වරදක් පාපයක් වී තිබෙනවා ඒ සියලු දෙනාට කමා කරත්වා ඒ විතරක් නෙමෙයි ඒ නිසා ඒ ඇතිවෙච්ච සම්බන්ධතා නිසා ඒටත් අපට තමන්ටත් කම්මාවරණ විපාකාවරණ මතුවලා තිබෙනවා නම් ඒ සියලු කම්මාවරණ විපාකාවරණ වලින් මිදී නිදහස් වීමට මේ විමුක්ති මාර්ගය අවබෝධ කර ගැනීම සඳහාම මේ කමා කර ගැනීමත් මේ අදිෂ්ඨානයත් සියලු පුණ්‍ය ශක්තිත් හේතු වේවා කියලා අපිට අදිෂ්ඨානයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් පියවරකට ආයෙත් තවදුරටත් මේක තවදුරටත් අපිට තවත් පියවරකට තවත් අපිට පුළුවන් මේ ජීවිත කාලෙත් අපේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු කිසියම් හෝ සත්වයේ පුද්ගලයෙක් කෙරෙහි හිතින් ක්‍රියාවෙන් වචනයෙන් හිංගියක් හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් වුණා නම් සතෙක් ඝාතනය වුණා පොදුවේ අපිට එක එකිනෙකා අපිට මතක් කර කියන්න අවශ්‍යතාවය නැහැ. පොදුවේ අපි ඒ සියල්ලටම දැන හෝ නොදැන හිතින් කයෙන් වචනයෙන් සිදු සියලුම හිංගි හිංසා අකටයුතුකම් අසාධාරණකම් වරදල් පාපල් සියල්ලටම කමා කරත්වා. දැන් ඒ ජීවත් වෙලා ඉන්න හින්දාම අපිට පුළුවන් ඒකට අධිෂ්ඨාන කරන්න ඒ සියලු දෙනාත් තමන් කෙරේ තමනුත් අතර මේ සම්බන්ධතා නිසා මොනවද මේ සම්බන්ධතා අපි ඇති කරගත්ත අවඩ අසාධාරණකම් හිංගි හිංසා ඒ සියල්ලම හින්දා කම්මාවරණ විපාකාවරණ මතුවී තිබෙන ඒ සියලු කම්මාවරණ විපාකාවරණ වලින් මිදී නිදහස් වේ අප දෙපාර්ශ්වයටම මේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වේ විමුක්තිය පූර්ණ කර ගැනීම සඳහා මේ කමා කර ගැනීමත් මේ අදිෂ්ඨානයත් හේතු වේවා කියලා අපිට අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි කේන්ති ගත්ත වෙලාවල් වෙන්න පුළුවන් සමහරට අපි අවුවට බැන්නා වෙන්න පුළුවන් වැස්සට බැන්නා වෙන්න පුළුවන් සමහරලට බඩු බාණ්ඩ පොලේ ගැහුවා වෙන්න පුළුවන් බෝම්බ දැම්මා වෙන්න පුළුවන් වෙඩි තිබ්බා වෙන්න පුළුවන් රතිඤ්ඤපත්තු කරා වෙන්න පුළුවන් විවිධ දේවල් කරා වෙන්න පුළුවන් නොදන්නා කමින් මේ ජීවිතේ හෝ කවදා හෝ දවසක මේ නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු භූත කම්පණය වෙනවා දූෂණය වෙනවා. ඒ නිසා ඒවා මේ අපේ ශරීර කූඩු බව ඇදලා තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි වලින් මේවා කම්පණය වීම නිසා මුළු සබහාදාම විශ්වෙම කැළඹෙනවා. ඒ නිසා අගතියක් වෙනවා. ඒ සබහාදාමටත් මුළු විශ්ව ශක්තියම කෙලෙසෙනවා අපිරිසිදු වෙනවා. ඒකේ බලපෑම නැවතත් තමන් කරාම තමා ගුණාකාර වෙලා එන්නේ. නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූත අපි කම්පණය කරමින් ප්‍රකම්පණය කරමින් මුළු සබහාදාම විශ්වයේම අපිරිසිදු වීමක් දැන හෝ නොදැන සිදු වුණා නම් ඒ සියල්ලටම කමා වෙත්තා මුළු සබහාදාම යහපත් වේවා විශ්ව ශක්තියම පිරිසිදු වේවා සියලු ලෝක සියලු සත්‍යයන්ට සිතක් ශාන්තිය සහනය නිවීම නිදහසක් වේවා සියලු සත්‍යයන්ට මේ විමුක්ති මාර්ග චර්යාව තේරුම් අරගෙන අවබෝධ කරගෙන විමුක්තියටපත් වීමටම හේතු වේවා කියලා අපිට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ ආකාරයට කමා කර ගැනීමේ පියවර කීපයකින් අපිට කරන්න පුළුවන්. මේක තමන් නිදා ගන්න යන මොහොතේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව තමන්ට ඉඩක් කඩක් ලැබිච්ච වෙලාවක තමන්ගේ හිත විවේකයක් තියෙන වෙලාවක අපි මේක කළ යුත්තක් මිනිස්සෙකට කළ යුත්තක්ම. තමන්ට විවිධ රෝග පීඩාකාරී තත්ත්වයන් උරුම වෙන්නේ ඒ නිසා මේ කමා කර ගැනීම අපි කරන තරමට තමන්ට හොඳ. නමුත් ඒක මේ අර වතක් හැටියට කරොත් ඒකත් වැරදි. වතක් කියලා කියන්නේ දැන් නිකන් තමන් එක මේ අර වත් රකින්නවා කියලා තමන් ඒක නිකන් ඒකට ඇබ්බැහි වෙලා කරොත් ඒකත් වැරදි. මේක ඇබ්බැහි වීමක් නෙමේ, බය වීමකුත් නෙමේ. අපි තීරුම් අරන්
හිත බොහොම යහපත් හිතේ අපි සාමාන්‍ය වැඩ කටයුතු කරන වෙලාවට ටිකක් ඒක කරන්න අමාරුයි. නමුත් අපි විවේකයෙන් ඉන්න වෙලාවට අපිට මේක කරන්න පුළුවන්. රැයට නිදා ගන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ පළවෙනි කාරණය. ඊට පස්සේ පුළුවන් අපිට මොකක්ද මේ සියලු දිනාටම අපිට පුළුවන් පරම මෛත්‍රියක් ඇති කරන්න පුළුවන්. සියලු දිනාටම අපිට පරම මෛත්‍රියක් ඇති කරන්න පුළුවන්. මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. දුක මොකක්ද? නිදුක් වෙත්වා කියන්නේ මේ දුකින් නිදහස් වෙනවා. දුක මොකක්ද? සතර අපාගත වෙන එකයි දුක. සතර අපාගත වීම නිසා කොච්චර කාලයක් දුක් විඳින්න වෙනවද කියන්න හම්බ වෙන්නේ නැහැ. මිනිස්සෙක් හැටියට ඉපදුනත් දුක තමයි. මෙතන සැපක් නැහැ. මේ කාම ලෝකයේ තුල පොඩි සැප තියෙනවා. නමුත් ඒ සැප නිසා ඒක හැම ගිලපු ගමන් මොකද වෙන්නේ? ආයේ දුකට කොක්ක ගහනවා. නිසා මේකේ බලවත්ම දුක තමයි සතර අපාගත වෙන එක. සෝවාන් ඵලයටපත් වූ ඒ අරිය උතුමන් කවදාකවත් සතර අපාගත වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා නියත සම්බෝධි පරායනින්ම සතර අපාගත වීමෙන් මිදී නිදහස් වුණා. එවන් වූ උත්තමෙක් ආයේ ඉපදුනත් උප්පත්තියක් ලබන්නේ එක්කෝ මිනිසෙක් එක්කෝ අපි කියනවා සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේ කෙනෙක් හැටියට. ඔය දෙපොළ විතරයි උපතක් ලබන්නේ. ඒක බුද්ධ වචනය. ඉතින් අපි මා ඇතුළු සියලු ලෝක සියලු සත්‍ය සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා කියනකොට අපි තේරුමක් ඇතුව මෙයා මේ සෝතාපන්න ඵලයටපත් වෙලා ආයේ කවදාකවත් සතර අපාගත වෙන තත්ත්වයන්ටපත් නොවි ඒකී මිදී නිදහසන මා ඇතුළු සියලු ලෝක සියලු සත්‍යයන්ට මේ තත්ත්වයටපත් වීම පිණිස අපි මෛත්‍රියක් අපි පතුරවනවා. එහෙම හිතන්න පුළුවන් ඉන්නේ තමන් මෛත්‍රී සාගත හිතක් තමන් නිහතමානීව අන්ලෝක සත්‍යය කෙරෙහි කරුණාවක් මේ අපි මේ රැවටිලා යන ගමනේ තියෙන දුක්බර ස්වභාවයේ අන්ධකාර ස්වභාවයේ මේ මායාවේ රැවටිලා ඉන්න මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන දැක්ම දෘෂ්ටිය ආකල්පේ ඇති වෙන තරමට තමා මේ මෛත්‍රියත් එන්න අපි තුල බලවත් වෙන්න පටන් ගන්න. නමුත් තමන්ට තේරෙන ප්‍රමාණයෙන් මේක කරගෙන යනකොට මේක ක්‍රමානුකූලව තමන්ට එන්න පියවරෙන් තමන්ටම තේරෙනවා එදා කරාට වඩා තමන්ට අලුත් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා මේක විවිධ ආකාරයට. ඊළඟට මා ඇතුළු සියලු ලෝක සියලු සත්වෝ සකදාගාමී ඵලයෙන් සුවපත් වේවා කියලා බොහොම අවංක පිරිසිදු චේතනාවෙන් අපිට මේ මෛත්‍රී සහගත චිත්ත අදිෂ්ඨානයක් අපිට ඇති කරන්න පුළුවන්. සකදාගාමී ඵලයටපත් වෙනකොට මොකද වෙන්නේ? සෝතාපන්න ඵලයටපත් වූ අරිය ශ්‍රාවකයා තුල තාම ඕලාරික කාමරාග පටික තියෙනවා. එයා විවාහ වෙන්න පුළුවන්, එයා දරුමල්ලෝ හඳුනා වෙන්න පුළුවන්, ඒ කටයුතු වල යෙදෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා එයාගේ කාමය අන්තවාදී කාමයක් බවට පත් වෙලා නැහැ. එයාගේ ද්වේෂය අන්තගාමී එලෝ පහර දෙන ද්වේෂයක් නෑ. එයාට කේන්ති යන්න පුළුවන්. එයාට යම් රාගයන් ආශාවන් එනවා, ඒව ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. නමුත් එයා ඒව පස්සේ අර වෙනද හඹාගෙන ගියා තාලට හඹාගෙන එල්ලිලා එලෝගෙන හඹාගෙන යන්නේ නෑ. එයා ඒව පස්සේ එලෝගෙන හඹාගෙන යන්නේ නෑ. එයා ඒ වෙලාවේ නවත්ත හරියට නිකන් වාහනේ බ්‍රේක් ගහන්න ගියාට හරියට බ්‍රේක් ගහගන්න බැරුව ගියා වගේ අවස්ථාවක් වගේ වෙන්නේ. හැබැයි එයා දන්නවා මේක වැරදි, මේකෙන් කොහොම හරි මම මිදී නිදහස් වෙන්න ඕනේ කියන හැඟීමකුත් ඇතුලේ ක්‍රියාත්මක වෙවි තමයි සමහරට එයා එතන පැටලෙන්නේ. එයා උත්සාහ ගන්නවා එතනින් මිදී නිදහස් වෙන්න. එයාට දකින්නවා. නමුත් යම් තව බොහෝ කරුණාකාරණා තියෙන නිසා ඒ දේවල් සමහර දේවල් ධර්මතාවයක් හිටත් ක්‍රියාත්මක වෙන වෙලාවක් තියෙනවා. කෙසේ හෝ සකදාගාමී ඵලයටපත් වූ අරිය ශ්‍රාවකයා තුළ දැන් මේ ඕලාරිකව තියෙන කාමරාග පටික මේ ඕලාරිකව මේ කම්සප විදීම හොය ද්වේෂයෙන් ක්‍රියාත්මක කිරීම මේ වගේ දේවල් එයාගේ අතහැරලා තියෙනවා. එයා ආයේ කසාද බඳින්න දරු මොල්ල හදන්න එවැනි දේවල් වලට අල්ලන්න බදාගෙන යන කටයුතු වලට එයා නියැලෙන්නේ නැහැ. එයාගේ ද්වේෂයකුත් ඒ වගේ ඒ තාලට බලවත් තාලේ ද්වේෂයන් වෛරයන් අර සෝවාන් ඵලයටපත් වෙච්ච අරිය ශ්‍රාවකයාගේ තියෙනවා නම් යම් කිසි කාමය රාගය ද්වේෂය ඒවා මෙයාගේ තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි නමුත් තාම මානසිකව යම් මට්ටම් වලින් ඒ දේවල් අපි කියන සුකුම වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙනවා.
දැන් ඕලාරික වශයෙන් මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එයා කවදාක්වත් ආයේ මේ ඕලාරික රූපයක් හදන්නේ නැහැ. එයා මැරෙනකොට ආයේ කවදාකවත් මේ ඕලාරික රූපය දැන් අපේ මේ තියෙන අල්ලන්න බදා ගන්න පුළුවන් රූපයක් මේක ඕලාරිකයි. හැබැයි සකදාගාමී ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා ඕලාරික රූපයක් ආයේ කවදාකවත් හදන්නේ නැහැ. මොකද ඒක හදන්න අවශ්‍ය ගති දැන් එයා ළඟ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයා ළඟ තාම ඕලාරික කාමරාග පටික තියෙන හින්දා ඒ ගතිය තියෙන හින්දා එයා මරුණත් ආයසරක් මේ ඕලාරික මනුෂ්‍ය ශරීර කූඩුවක් හදන්න පුළුවන්. හදන්න නැත්තේ අර තිරිසන් ප්‍රේත භූත ආදී දේවල් හැදෙන්නේ නැහැ. එනතන් බොහොම සුකුම වශයෙන් දේවල්. දැන් සකදාගාමී ඵලයටපත් වෙච්ච කෙනාගේ ඕලාරික කාමරාග පටික නැති නිසා ඕලාරික ගති නැති නිසා ඕලාරික රූපයක් එයා බිහි කරගන්නේ හදාගන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එයා මරණ මංචකයේදී අනිවාර්යයෙන්ම අනාගාමී හෝ අරහත් ඵලයටපත් වෙලාම තමයි ඒ කටයුත්ත සිදු වෙන්නේ. එයා ළඟ දැන් ඒ ඕලාරික කාමරාග පටික තියෙනවා නම් තමයි අපිට මේ විවිධ වූ රෝග පීඩාකාරී තත්ත්වයන් ශරීරයට උරුම වෙන්නේ. ඒ නිසා දැන් ඒකෙන් කියන්නේ සකදාගාමී ඵලයටපත් වෙච්ච කෙනාට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. සකදාගාමී ඵලයටපත් වෙච්ච කෙනා එතන ඉඳන් මතු ඵල විපාක උරුම කරවන්න හේතු වෙන කාමරාග පටික නිසා ශරීර කූඩු වලට මතු ඵල විපාක දෙන්න හේතු වෙන හේතු යාතුනේ නිර්මාණය වෙන්නේ. ඇයි? එහෙම නිර්මාණය වුණොත් ඒ ඵල විපාක මේ ජීවිතේ දෙන්න බැරුව ගියොත් මතු ඵල ජීවිතයක ඵල විපාක දෙන්න කූඩුවක් දෙන්න ඕනේ. නමුත් එයා කූඩු හදන්නේ නැහැ. එහෙනම් එයා ඕලාරික වශයෙන් හේතු වෙන කාමරාග පටික නිසා උරුම වෙන ලෙඩ රෝග වලින් එයා මිදී නිදහසලා එයා සුවපත් වෙලා ඉන්නේ. අතීත හේතු හැටියට මේ ජීවිතේදී සකදාගාමී ඵලයටපත් වෙච්ච කෙනාටත් විවිධ රෝග පීඩාකාරී තත්ත්වෙන් ඇති වෙන්න පුළුවන් අතීත හේතු නිසා. නමුත් එයා මින් මතු කවදාකවත් එවැනි රෝග පීඩාකාරී තත්ත්වෙන් ඇති වෙන්න අවශ්‍ය ආකාරයට හේතු සකසන්නේ එයා සුවපත් වුණා. ඒ නිසා සකදාගාමී ඵලයෙන් සුවපත් වේවා කියනකොට අපි ඒක අදිස්ථාන කරන්නේ නිකන් වචන කියවනවා නෙමෙයි ගිරවෙක් වගේ මෙන්න මේ අවබෝධය ඇතුව. අනාගාමී ඵලයටපත් වෙනකොට මේ කාමරාග පටික සියුම් දේවලුත් එයාගේ ඉවරයි. ඕලාරික දේවල් නෙලුත් සුකුම දේවලුත් එයා ඉවරයි. ඒ නිසා එයා දුකින් මිදුණා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා නිදු. මේ අර සතර අපාගාමී වීමෙන් මිදුණා. හැබැයි එයා දුකින් සහ මුලින්ම මිදින් දහසුන්නේ නැහැ. දැන් අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයා දුකින් අරහත් වුණ ඒ ආර්ය ශ්‍රාවකයා දුකින් මිදුණා. ඉඳ අනාගාමී ඵලයෙන් දුකින් මිදෙත්තා. එයා දුකින් මිදුණා. එයා නියත වශයෙන්ම අරහත් ඵලයටපත් වෙලා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ගමනට නියත වශයෙන්ම තිත තියෙන උතුමෙක් බවට පත් වෙලා ඉන්නේ. සායාගේ මේ ජීවිතේ වෙන්න පුළුවන්, මරණ මොහොතේදී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මරණයෙන් පසු එයාගේ පැවැත්මක් තියෙනවා. නමුත් එයා කූඩුවක් හදන්නෙම නැහැ. ඕලාරික ඝන කූඩුවක් හදන්නේ නැහැ. එයා අනාගාමී ගන්ධබ්බ කියන අවස්ථාවකට පත් වෙලා ඒ ඔස්සේ අර ගිනි අඟුරක් හිමීට නිවිලා යන තාලට එයා ගමන නිමා කරනවා. එයාට ඒ තාලට. ඉතින් එයා දැන් දුකින් මිදිලා. එයාට තියෙන ඉතුරු විච ටික ශේෂය ඉවර කරන්න විතරයි. එයා ඕලාරික කූඩු හදන්නෙත් නැති හින්දා දැන් එයා දුක නැහැ, දුකින් මිදිලා. අරහත් ඵලයේ සාත් කර ගැනීමෙන් රූප රාග අරූප රාග මාන දිට්ඨි අවිද්‍යාව වලින් මිදී නිදහසන හින්දා අරහත් ඵලයෙන් විමුක්ති සුවයෙන් සූපත් වෙත්වා, පරම නිබ්බාන සුවයෙන් සූපත් වෙත්වා කියලා අපි මෙන්න මෙහෙම පරම මෛත්‍රියක් අපි ඇති කරන්න ඕනේ, අපි පතුරවන්න ඕනේ. ඒකත් එක්තරා විදියක සත්‍යක්‍රියා ශක්තියක්. මේ තාලට ඒ වගේම අපි දැන් කමා කරගත්ත ඒකම සතර මහා ධාතු භූත ඒවා කෙරෙහිත් අපි කමා කරගැනීමෙන් අපි සත්‍යක්‍රියා ශක්තියක් ඇති කරගැනීමෙන් ඒ වගේම අපි දැන් පරම මෛත්‍රියක් ඇති කරා සියලු ලෝක සියලු සත්‍යයන් කෙරෙහි Taman ඇතුළු මේ මම නිදුක් වෙත්වා කියලා මම අල්ලගෙන කරන දෙයක් නෙමේ. මා ඇතුළු සියලු කිව්වම Tamanට Taman දකිනවා සියලු දෙනා මේ අනාථ වෙලා ඉන්නේ, අනාථ තත්ත්වයක ඉන්නේ. අනාථ වෙලා කියන්නේ අතරමං වෙලා. මොකද සංසාරය කියන දෘෂ්ටිය නිසා රාගයෙන් සුවයි සුචි ප්‍රියයි මధుර ඉෂ්ඨකාන්තය කියන කාම රාග නිසා අපි අනාථ වෙලා, අප්‍රිය අමනාප ව්‍යාපාදයේ වෛරය කෝපේ නිසා අපි අනාථ වෙලා අපි සංසන්දනය කරනවා මෝහයෙන් මම්මුලා වෙලා තත්ත්වයේ රැකගන්න
සත්ව කියලා කියන්නේ අපි අර ඉංග්‍රීසියෙන් කියන ඇනිමල් හරි අපි විද්‍යාවේදී කියන සත්ව නෙමෙයි. තත්ත්වේ තමන් විසින් ඇති කරගෙන තියෙන අත්භාවයේ මමයයි මගේයි කියලා තත්ත්වයක්. මේ මමයයි මගේයි කියලා ස්ව තත්ත්වයේ රකින්න තමයි සත්ත්වභාවයට පත්වෙච්ච පුද්ගලයාගේ නිතරම උත්සාහය. ඒ නිසා මේ ආකාර තුනෙන්ම අපි එකතු කරමින් මේ දුක් විඳින තත්ත්වයේ මේ සත්වයා අතරමං වී අසරණ වී ඉන්න තත්ත්වයේ දකින්න මොහොතක් පාසා අපි තුල බොහොම මෛත්‍රී සාගත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් අපි තුල ස්වභාවිකවම අර ස්වභාවික ප්‍රතිශක්තිකරණය මේක තමයි නියම ස්වභාවික ප්‍රතිශක්තිකරණය අපි තුලින් අපේ ඇතුළාන්තයේ මේක ක්‍රියාත්මක වෙනවා. මේක දුක හිතලා කරන දෙයක් නෙමෙයි, දුක හිතලා කරන දෙයක් නෙමෙයි, ඇත්ත ඇතියට දකිමින් ඒ සීල සත්‍යොත් මිදී නිදහස් වීමට අවශ්‍ය ඒ පරම මෛත්‍රිය සත්‍ය අවසානයේ මේ සියල්ල එකට කැටිලා එකට ක්‍රියාත්මක වෙන්නේ. අපි මේවා වෙන්වෙන්ව කියා දුන්නට වෙන්වෙන්ව කරාට කාලයක් යනකොට මේක පුරුදු කරනකොට මේ සියල්ල එකට කැටිලා එකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක වෙන්වෙන් කරලා කිව්ව පමණින් මේක අර අපි විද්‍යාවේ ඉගෙන ගන්නවා වගේ මේක කැටගරයිස් කරලා ඒ තාලටම ඒ බ්ලොක් හදලා අච්චු හදලා ආකෘති හදලා හිතන්න යන්න එපා. මේ කියා දෙන්න අවශ්‍ය හින්දා තමයි මේ ටික මෙහෙම වෙන් කරලා කියා දුන්නේ. හැබැයි මේක කරගෙන යනකොට අවසානයේ මේ සියල්ල එකට ක්‍රියාත්මක වෙන බව Tamanට තේරෙනවා. ඒතර අපි මෙන්න මේ තාලට මේ කාරණා ටික ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අවසාන වශයෙන් Taman පින් දෙන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ. නිදා ගන්න ඉස්සෙල්ලත් තවත් අවස්ථා ටිකක් තියෙනවා මම එක වෙනම කියන්නම්. තමන් මේ සියල්ලම ඉවර කළා අවසාන වශයෙන් තමන් බොහොම පිරිසිදු අවංක සිතින් මේ ටික කරනකොට තමන්ගේ හිත යම් සමතයකටපත් වෙලා යම් පිරිසිදු තත්යකටපත් වෙලා තියෙන්නේ. එවන් වූ මොහොතක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. තමන් මේ මිනිස්සෙක් වෙලා ඉපදුනේම විශාල පුණ්‍ය ශක්තියක් තිබ්බ නිසා. නැත්තම් සතර අපාගත වෙනවා. සතර අපාගත වෙලා දුක් විඳලා තිබ්බ පුණ්‍ය ශක්තියෙන් මතුවෙච්ච මොහොතේ තමයි මිනිස්සෙක් හැට ඉපදුනේ. ඉඳා මිනිස්සෙක් හැට ඇති ඉපදිච්ච මොහොතේ මනසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් මොහොතේ විඥානීය ස්වභාවයේ තේරුම් අරගෙන ප්‍රඥාව කරා යන ගමන තේරුම් ගත්ත පුද්ගලයෙකුට අපිට පුළුවන් පින් පතුරවන්න. පින් අනුමෝදන් කරන්න පුළුවන්, පින් පතුරවන්න පුළුවන්. අනුමෝදන් කරනවා කියලා කියන්නේ අපි මේ මොහොතේ අපි මේ අපි කරපු සියලු පුණ්‍ය ශක්තියින් අපි මනසින් දැනුම් දීමක් ඇති කරනවා අන් සියලු දිනාටම අපි සිහිපත් කරනවා. පින් අනුමෝදන් කරනකොට අනන්ත අප්‍රමාණ වූ දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. ඒ වගේම දෙවනුව പ്രേත භූත පිසාචාදී අමනුෂ්‍ය තිරිසන් සතර අපාගත අනේක ආකාරයකට දුක් විඳිනා වූ ඒ සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු සත්‍යෝ මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් මනුෂ්‍යත් භාවයක් ලබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් විමුක්තියටපත් වී සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා. ඒ වගේම අපි නමින් මිය පරලෝකයේ මේ ජීවිතේ මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන් ඉන්නවා. ඒ වගේම අනන්ත අප්‍රමාණ සංසාරගත මං කිව්වා අම්මා විච්ච කෙනෙක් තාත්තා අම්මා නොවිච්ච කෙනෙක් තාත්තා නොවිච්ච කෙනෙක් දුව දරුවා නොවිච්ච කෙනෙක් ස්වාමි පුරුෂයෙක් නොවිච්ච කෙනෙක් බාර මේ වගේ නොවිච්ච කෙනෙක් නොමිතරම් මේ ආව ගමන ආරම්භය කියන්න බෑ. මේක මහා පිපිරුම් වාදයේ හෝ මොන එකකින්වත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේක තේරුම් ගන්නකොට මේ විශ්වයේ මේ වෙන්නේ මොකක්ද කියලා Tamanට තේරුම් කරගන්න පුළුවන්. නිසා මේ ශරීර කූඩුව තුලින් මුළු විශ්ව ක්‍රියාකාරීත්වම මේ ප්‍රවැත්ම මේ සියල්ල Tamanට වටහා ගන්න පුළුවන් මේ මොකක්ද උනේ කියලා. ඒක විද්‍යාවෙන් තේරුම් කරගන්න කිසිම විද්‍යාඥයෙකුට කවදාකවත් කොතනකදවත් බෑ. හැබැයි මේ Tamanගේ හිත පවිත්‍ර කරගන්න මේ වෙන්නේ මොකද්ද? මේ ජීවිත පැවැත්ම හා මේ වෙන්නේ මොකද්ද? ලෝකයේ විශ්වය කියලා මේ වෙන්නේ මොකද්ද කියන එක Tamanට අවබෝධ වෙගෙන යන්න පටන් ගන්නවා. නිසා මේ ජීවිතෙත් අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු මේ ජීවිතෙත් ජීවත් වී මිය පරලෝකයේ තමන්ගේ දෙමව්පියන් ඥාතීන් සහෝදරාදීන් ගුරුන් වෛද්‍යරුන් අපෝපස්ථාන කළ කිසියම් කෙනෙක් ඉන්නවා නම් මේ මිය පරලෝකයේ ඒ සියලු දෙනාත් සිහිපත් කළ අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මං විසින් කරපු සියලු පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාත් ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන් කරන්න පුළුවන්, පින් පතුරවන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න සියලු දෙනාටම ආශිර්වාද ශක්තිය ඇති කරන්න.
මේ මොහොතේ තමන්ගේ ජීවත් වී සිටින දෙමව්පියන් ඥාතීන් සහෝදර සහෝදරාදීන් ගුරුවරුන් වෛද්‍යවරුන් වැඩිහිටියන් අප උපස්ථාන කර උදව් උපකාර කර වචනකින් හෝ උදව්වක් උපකාරයක් කරා නම් කිසියම් හෝ කෙනෙක් ඒ සියලු දිනාත් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා ඒට මේ දහම් ඇස උපදවා පහදවා ගනිමින් විමුක්ති මාර්ගයට අවතීර්ණ වී චතුරාර්ය සත්‍ය පූර්ණ කරන සසර දුකින් මිදී නිදහස් වෙත්වා ඒ සඳහා මේ අධිෂ්ඨාන ශක්තිය මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා අපිට ඒට ඒ සඳහාම ආයු වර්ණ සැප බල ප්‍රඥා හේතු වේවා කියලා අපිට අදිෂ්ඨානයක් කරන්න පුළුවන්. ඊට පස්සේ තවදුරටත් ඒ අය නමින් මිය පරලෝකයේ ඒ අය අනන්ත ප්‍රමාණ සංසාරගත ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා මේ පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේක අපි හැමෝටම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. තම සතයක වියදමක් යන දෙයක්. නිසා මේවා අපි කළ යුතුයි. කිසියම් කෙනෙක් කිසියම් හෝ දැඩි රෝග පීඩාකාරී තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම් සුව කිරීමට අපහසු රෝග පීඩාකාරී තත්ත්වයන් වලින් පෙළෙනවා නම් ඒකේ තේරුම තමන්ට යම්කිසි බලවත් ආවරණ තියෙනවා ඒවෙන් මිදී නිදහසෙන්ද අපි පැහැදිලිව මේ කමා කර ගැනීම වඩාත් කරන්න ඕනේ. ඔය කාරණා ටික එයා වඩාත් වෙනදාට වඩා අඩු ගන්න දවසට 7 වතාවක් කරත් ඒකේ කිසිම වැරැද්දක් නැහැ. ඒක යහපතක්ම තමයි වෙන්නේ. නිසා මෙන්න මේවා අපි ප්‍රායෝගිකව කළ යුතු දේවල්, කළ හැකි දේවල්. මේක පෘථග්ජන පුද්ගලයෙකුටත් කරන්න පුළුවන් දෙයක්. අනිවාර්යයෙන්ම මේ මාර්ගචර්යාවේ ඉන්න ශ්‍රාවකයන් කරන දෙයක්. ඒ වගේම අශෘතවත් පුද්ගලයොත් ඉන්නවා අපි දන්නවා. නමුත් ඒයටත් අපිට බොහොම කරුණාවෙන් කියා දෙන්න පුළුවන්. මේ මුළු මනුෂ්‍ය සමාජයටම කියා දෙන්න පුළුවන් මේක මෙන්න මේ දේවල් ටික ඔබ කරන්න කියලා. මේවා කරන්න කියලා. මේවා කරනකොට මිනිසුන්ට තියෙන බොහෝ පීඩා බාධක දුරු වෙනවා. හිත නිවෙනවා. තමන්ගේ ප්‍රඥාවට මාර්ගයේ විවර වෙනවා. මේ ටික නොකර වෙන මේ ධර්මයේ තේරුම් ගන්නවා, භාවනා කරනවා, අභිධර්මයේ සාකච්ඡා කරනවා ඒක කරාට හොඳ. නමුත් පාර විවර වෙන්නේ බ්ලොක් එකක් තියෙනවා, බොටල් නෙක් එකක් තියෙනවා. එතන තමන් හිර වෙලා ඉන්නවා. සමහර විට චේතෝ විමුක්තිය පැත්තට වැටෙන්න පුළුවන්. චේතෝ විමුක්තිය තුල යන්න පුළුවන්. මේක බොහොම බලවත් දෙයක්. මේ ණය කියන එක හින්දා තමයි මා ණය හේතු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මේකෙත් උගතුන් මේ අර විද්‍යාවෙන් භාෂාවෙන් භාෂා දැනුමෙන් මේ තර්කයෙන් මේ විචය කියන මේ ණයන්න තියෙන මූර්තද ණයන නෙමෙයි. ඉතින් මේ තියෙන නිකන් ණයන කියලා ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මා තර්ක හේතු කියලා. මේ තර්ක හේතුත් අතාරින්න කිව්වා. ඉතින් මේක තර්ක හේතු අතහැරලා තමන් බොහොම නිහතමානී වී මේ සං දකින්න ඕනේ. ඒකයි මේ ධම්මෝ සංදිට්ඨිකෝ කිව්වේ. මේ සං දකින්න ඕනේ. සම්බන්ධතාවයේ ඇති කරගන්න ආකාරය දකින්න ඉඳ සම්බන්ධතාවය නිසා තමන් උරුම කරගත්ත ඇති කරගත්ත සංසාර ණය ගනුදෙනුව ණය පොදිය දකින්න ඕනේ. මේ ණය තියෙනකන් උපදිනවා, දුක් විඳිනවා, ජාති ජරා ඔක්කොම උරුම කරගන්නවා, මරණයටපත් වෙනවා. උපදිනවා විවිධ රූපකායන්ගෙන්. මනුෂ්‍ය වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, වෙනත් ප්‍රේත භූත වෙන්න පුළුවන්, දිව්‍ය වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න පුළුවන්. හැබැයි ඒ ශක්තියින් වැය වෙනවා, දුක් විඳිනවා එනවා. නිසා අපි මොනවා කරත් කටයුතු අපිට තියෙනවා රාජකාරී කටයුතු මේ ඇති තත්ත්වයට යටතේ අපි මේ ඉපදිලා ඉන්නේ. ඒකත් විපාකයක්. මේවන් බුදුවරයෙක් ඉන්න යුගයක ඉපදුනා සමහරට මේක තේරුම් ගන්න බැරුව ගියා. නමුත් අපි දැන් බුදුවරයෙක් නැති මෙවන් යුගයක නමුත් ධර්මයේ මතුවලා තිනවා. ධර්මයේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයන්. ආර්ය උතුමන්ලා. එවන් වූ ධර්මයක් ශ්‍රවණය ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයන් කියලා කිව්වේ මේ විමුක්ති මාර්ගයේ ස්වාගන ඒ විමුක්ති මාර්ගයේ පූර්ණ කරපු විමුක්ති මාර්ගයේ දේශනා කරන උන්වහන්සේලා ඉන්නවා. ඒ විමුක්ති මාර්ගයේ ගමන් කරමින් මේ පරිශ්‍රණය කරමින් ඒ අත්දැක බැලීම් කරමින් තමන් එක ප්‍රත්‍යක්ෂ කරමින් තමන්ගේ ජීවිතය අවංකව ඒ වෙනින් කැප කරලා නෙමෙයි තමන්ගේ ජීවිතය අවංකව මේ මාර්ගචර්යාවේ හැසිරෙමින් මේක දේශනා කිරීමේ හැකියාවක් තියෙනයි. මේක දේශනා කරන නිසා මේ ධර්මයේ දැන් ඔබට ශ්‍රවණය වෙනවා. නිසා බලවත්ම දේ තමයි මේ සංසාර ණය කියන එක. ඉතින් සංසාර ණය ගනුදෙනුවේ මිදින් දැසෙන් අපි මේ සියලු දේවල් කරන්න ඕනේ. අනිත් එක තමයි අපි 3 වේලක් ආහාර ගන්නවා. එහෙනම් මෙතනත් මේ ණය ගනුදෙනුව නිර්මාණය වෙන තැන. මෙතනත් ණය ගනුදෙනුව. අපිට මේ ආහාර ටික ඉබේ පහළ වෙන්නේ නැහැ. අවුවේ වැස්සේ මහන්සි වෙලා බොහොම අමාරුවෙන් මේ කුඹුරු කොටලා හේන් කටයුතු කරලා ගොවි පොළවල් කරලා තමයි මේ
බොහොම අමාරුවෙන් තමයි මේ වී ටික හාල් ටික එළවලු ටික අස්සන්න අපිට ලබා දෙන්නේ. ඉතින් එතන ඒ අයගේ සහභාගීත්වයක් තියෙනවා. ඊට පස්සේ ඒවා අද කාලේ නම් මේ වාහන වල දාලා පටෝල එවනවා වෙන්න පුළුවන්, කොළඹට එවනවා වෙන්න පුළුවන්, තව තැන් වලට එනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවා වෙලහෙළදාම් කරන අය ඉන්නවා. මිලදී ගන්න අපිට සල්ලි ඕනේ. සල්ලි හම්බෙන්නේ අද කාලේ නම් රස්සාවක් කරලා පඩිනඩි ලැබෙන තැනක් තියෙනවා, ආයතනයක් තියෙනවා. ඒවායේ වැඩ කරන අය ඉන්නවා. ඒ පඩිනඩි නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සීළු දේවල් ඒ බඩු ටික ගෙනාවා වුණත් ඒ ටික උයලා පියලා දුන්න නැත්නම් සමහරට අපිට කෑමට ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කවුරු හරි අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, නෝනා මහත්තයා වෙන්න පුළුවන්, ගෙදර වැඩ කරන්න ඉන්න කවුරු හරි උදව්වට ආව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කිසියම් කෙනෙක් මේක උයලා පියලා රසට හදලා දීලා තිනම් ඒ සීළු දෙනා සිහිපත් කරලා ඒ සීළු දෙනාටත් සුඛී සුවපත් බවට පත් වෙත්වා. එයටත් විමුක්තියට මාර්ගයේ විවර වේවා. විමුක්ති මාර්ගචර්යාවේ හැසිරීමට මේ අධිෂ්ඨාන ශක්තිය හේතු වේවා. ඒ සඳහා ආයු වර්ණ සැප බල ප්‍රඥා හේතු වේවා. ඒ සීළු දෙනා නමින් මිය පරලෝකයේ ඒ අයගේ අනන්ත අප්‍රමාණ සංසාරගත සීළු ඥාති මිත්‍රාදීන්ට මංකල සීළු පින් අනුමෝදන් වී ඒ සීළු දෙනා ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් මේ විමුක්ති මාර්ගචර්යාව අවබෝධ කරගෙන විමුක්තියටපත් වී සසර දුකින් මිදෙත්වා, පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා ඒ තාලට අපිට පින් පැමිණවීම කළ යුතුයි. ඒ වගේම ඒ මොහොතේ සීළු දෙවි දේවතාවුන් වහන්සේලාට പ്രേත භූත පිසාච අමනුෂ ඒ සීළු දිනාටත් ඊට පස්සේ අනන්ත අප්‍රමාණ සංසාරගත සීළු ඥාති මිත්‍රාදීන්ට ජීවත් වී මිය පරලෝකීය සීළු ඥාති මිත්‍රාදීන් ඇතුළු සීළු දිනාටත් පින් අනුමෝදන් කරලා ජීවත් වී සිටින සීළු දිනාත් සිහිපත් කරලා දෙමව්පිය ඥාති සීළු දිනාමත් වචනකින් උදව් උපකාර කළ කිසියම් කෙනෙක් ඒ සීළු දිනා සිහිපත් කළ ඒ සීළු දිනාට අපි යහපතක් වේවා, සුදක්ෂාන්තියක් වේවා. එයටත් මේ විමුක්ති මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා ආයු වර්ණ සැප බල ප්‍රඥා හේතු වේවා. සුඛී සුවපත් බවට පත් වෙත්වා කියලා ආශිර්වාදයක් අපි ඇති කළ මේ පසු තමයි අපි ආහාර ගන්න ඕනේ. ආහාර ගන්න ඉස්සෙල්ලා ඒ පින් අනුමෝදන් කරන්න ඉස්සෙල්ලා අපි කළ යුතු දෙයක් තියෙනවා. මේ කෑම දැකපු ගමන් රස තණ්හාව කියලා කාගෙන යන්න පුළුවන්. ඊයේ කාපු ඒවායි ඊට ඉස්සෙල්ලා කාපු ඒවා නැත්නම් කවදා හරි දවසක කාපු ඒවත් මතක් කර සංසන්දනය කර මේක තලු මරමර කන්න පුළුවන්. ඒක හොඳ නෑ. එහෙම කාපු ගමන් Taman ණය වෙනවා. Tamanගේ අකුසල සිත වැඩි වෙනවා. නිසා Taman මේ ආහාර ටික දැක්ක, සුවඳ පාට දැක්ක, දැනුණා. Taman තීරුම් කරගන්නා මේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි රස තණ්හාවක් තියෙනවා. මේ රස තණ්හාවත් අත්හැරීම වෙත්වා. අත්හැරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, මිදී නිදහසෙත්ව නාතයි. අත්හැරීම වෙත්වා, නොයල්ම වෙත්වා, මිදී වෙත්වා, මිදී නිදහසෙත්වා කියලා අපිට එතනින් తాවකාලිකව හරියකින් අපිට මිදී නිදහස වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආහාර මේ ශරීර කූඩුවත් මේ කේසාලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරුන් අට්ටි අට්ටි මිජ්ජා වක්කහදයන් යකන කිලෝමක පප්පාසං අන්තාන්ත ගුණ උදරියන් පුබ්බෝලෝහිතෝ ඒතාලට මේ 32කින් ඇතිච්ච මේ කූඩුව මරණ මංචකේ දක්වා පවතින්න මේ ශරීරයේ පැවැත්ම සඳහා මේ ආපෝ තේජෝ වායයට මේ ආහාර ටික ගන්නවා මිසක් මේක රස තණ්හාවෙන් රසතලු මරීමට නෙමෙයි මේ ආහාරය ගන්නෙ. මස් පිඩු වර්ධනය කරගන්නවත් නෙමෙයි මේ ආහාර ගන්න. මේ ශරීරයේ පැවැත්ම සඳහාම පමණක් කියලා අපි අයතාට ඒතාට අපි දැකලා රස තණ්හාව අත්හැරීමෙන් පස්සේ තමයි අර පුණ්‍යානුමෝදනාව කරලා අපි ඒ කැම ටික ගන්න ඕන. එතකොට අපි ණය වෙන්නෙත් නෑ. ඒ කෑම ටික නිසා අපි අකුසල් සිතක් ඇති කරගත්තෙත් නැහැ. නිසා අපි නිදහස් වුණා. ඉතින් මේවා විමුක්ති මාර්ගයට ආවත් නාවත් ඔබ විමුක්තියටපත් වීමේ අදහසක් තිබ්බා වුණත් නැතා වුණත් පෘථග්ජන පුද්ගලයෙක් වුණත් නැතත් මිනිස්සෙක් හැටියට කළ යුතු මනුෂ්‍ය ගුණධර්ම වැඩි දියුණු කර ගැනීමට කළ යුතු දේවල්. මේවා මුළු මිනිස් සමාජයටම කියා දිය යුතු දේවල්. ඒ දේවල් කරනකොට ඒ පුද්ගලයාගේ යම්කිසි පෙර පුණ්‍ය ශක්තියින් හා තවත් දේවල් මතුවෙලා එයාට විමුක්ති මාර්ගය සොයා ගැනීමට අවශ්‍යයි කියලා හිතක් පහළ වුණොත් ඒක වෙනම දෙයක්. නමුත් අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා මේ සියල්ල මනුෂ්‍ය සමාජයට කියා දෙන්න පුරුදු කරන්න. හැබැයි ඒකත් අපි උගන්වනවා කියා දෙනවා කියන එකත් අපි උපාදානයකට පත් කරගෙන ඒක සංවිධානයකට එහෙම ක්‍රියා කිරීමක් නෙමෙයි. තමන්ට තමන්ගේ හිත මිතුරන්ට කියා දෙන්න පුළුවන්. දැන් අපි මේ ඔබ හැම මේ සාකච්ඡා කරන්න කියා දෙන්නේ නැවත මතක් කරන්නේ දන්න අයට තවත් මතක් කරන්නේ අලුත් කෙනෙක් ඉන්නනම් සිහිපත් කරලා උගන්වන්නෙත් ඇයි මේ මනුෂ්‍ය ගුණ ධර්ම. ඉතින් මේ මනුෂ්‍ය ගුණ ධර්ම ක්‍රමානුකූලව අරිය ගුණ ධර්ම බවට පත් වෙනවා. ලෝකෝත්තර වශයෙන් උදව් උපකාරයක් වෙනවා. නිසා මේවා අපි හැමෝටම කරන්න පුළුවන්. මේ රෝග පීඩා ඇති වෙන්නේ විශේෂයෙන්ම නිදංගත රෝග පීඩාකාරී තත්ත්වයන් හැට ක්‍රියාත්මක වෙන්නේ පෙර කරපු දේවල් ඒ විතරක් නෙමේ
බලවත්තාට අපිව උපාදානය කරගෙන සිටින යම් කොටස් ඉන්නවා. ඉතින් ඒ අය මුදවා නිදහස් කරන්නත් ඒයකින් මිදී නිදහස් වෙන්නත් අපි කමා කර ගැනීමත් කරන්නත් ඕනේ, පරම මෛත්‍රියත් කරන්න ඕනේ, සත්‍යක්‍රියාවත් පතුරවන්න ඕනේ, පින් දෙන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ. ඉතින් එවැනි රෝග පීඩාකාරී තත්ත්වයන් වලින් පෙළෙන අය ඉන්නවනම් මේක හත්වාරක් කරත් ඒකේ කිසි වැඩියක් නැහැ. නිසා ඒක කරන්න. හැබැයි ඒක වතක් හැටියට ඒක උපාදානය කරගෙන මේ ලෙඩේ සනීප වෙන්න මේක කරනවා කියන චේතනාවෙන් කරොත් ඒක කිසි තේරුමක් නැහැ. Taman තේරුම් ගන්නවා මේ සංසාර වැරැද්දක්, අකටයුත්තක්, හිතේ අඳුරක් තියෙන නිසා යම් බලපෑම් තියෙන්නත් පුළුවන්. ඒ සීල දනාංගවත් මුදවා නිදහස් කරන්නත්, Taman එයගේ මිදී නිදහස් වෙන්නත් අනන්ත අප්‍රමාණ සංසාරයේ විචේ වැරදි වලට කමා කර ගැනීමත් Taman කළ යුතුයි. මේවා තමා අපි ප්‍රායෝගිකව කරන්න ඕනේ. භාවනා කරනවා කියලා කොහේ හරි ගිහිල්ලා තැනකට වෙලා ඉඳගෙන භාවනා කිරීම එහෙම එකක් තියෙනවා. නමුත් අපි ඒ ගැන පස්සේ කතා කරනවා වෙන දවසක. නමුත් අද මම මේ මූලික ඉලක්ක කරේ මෙන්න මේ දේවල් අපි ප්‍රායෝගිකව කළ යුතුයි. ප්‍රායෝගිකව කළ හැකි. මේක පරම සත්‍යයි. මේවා කරනකොට Tamanටම අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන් බොහෝ දේවල් වලින් තමන් මිදී නිදහස් වෙනවා කියන එක. රෝගී තත්යකට පත් වී සිටින අර වගේ නිදංගත රෝගී තත්යකට එයාට ක්‍රමානුකූලව මේ බෙහෙත් පත්‍යයන් වෙමින් ක්‍රමානුකූලව ඒ රෝග පීඩාවලී තත්යන් අඩු වෙමින් මිදී නිදහස් වෙන ආකාරයක් තමන්ට තේරුම් කරගන්න පුළුවන්. හැබැයි ඒ නිරෝගීකමවත් අපි උපාදානය කරගන්න යන්නේ නැහැ. මේ මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ තමන්ගේ නිරෝගීකමවත් ඒ නිරෝගී වෙනවා, ඒ නිරෝගීකම උපාදානය කරගන්නේ නැහැ. රෝගයේ අපහසුතාවයේ තියෙනවා, අපහසුතාවයේ තේරුම් ගන්නවා, අපහසුතාවෙත් අපි උපාදානය කරන්නේ නැහැ. නමුත් ඒ අපහසුතාවයේ කොහෙ තිබිච්චාව කියලා හිටියොත් ඒකත් වැරදි. ඒ කූඩුවට වද දෙනවා. ඒක ඒකත් හොඳ නැහැ. ඒ හින්දා ඒ කූඩුවට වද දෙන එකත් හොඳ නැහැ. ඒ කූඩුව සුවපත් කර ගැනීමට අපි අවශ්‍ය ප්‍රතිකාර ඒව ගන්න ඕනේ. ඒතර මේ හැම පැත්තෙම ඒතර අපි ලෞකික, භෞතික, ආධ්‍යාත්මික කියන ආකාර වලට කටයුතු කරනකොට අපේ අධ්‍යාත්මයේ පිරිසිදු වෙනවා. අපිට වැළඳිලා තියෙන මේ මානසික රෝගයේ, සංසාර රෝගා මහත් භයානක, ඒක තමයි බුද්ධ වචනේ. මේක මහත් භයානක වූ මේ මානසික රෝගය අපේ සුවපත් වෙනවා. නිසා අපේ ශරීරයට වැළඳෙන්න නියමිත රෝග බොහෝ ප්‍රමාණයකින් අපි ඒවා දුරු කරගන්න පුළුවන්, දුරින් දුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සකදාගාමී ඵලයටපත් වුණොත් ආයේ ඕලාරික ශරීර කුඩුවක් Taman කවදාකවත් නිර්මාණය කරන්න නිසා ආය ඕලාරිකව කාමරාග පටික නිසා ඇතිවන රෝග පීඩාකාරී තත්ත්වයන් වලින් තමන් මිදී නිදහස් වුණා. අනාගාමී ඵලයටපත් වූවා කියන්නේ දුකින් මිදී නිදහස් වුණා. දුකින් මිදුණා. අරහන්ත ඵලයටපත් වුණාම සහ මුලින්ම ශේෂයක් වත් නැතුව අශේෂ විරාග නිරෝධයට ශේෂයක්වත් රාග නැතුව සියල්ලකින්ම ද්වේෂ නැතුව මෝහ නැතුව සහ මුලින්ම මිදී නිදහස් වුණා. විමුක්තියටපත් වෙනවා කියන්නේ මෙන්න මේකයි. නිසා මෙන්න මේ කටයුතු කර ගැනීමට මේ ප්‍රායෝගිකව මේ කර යුතු කළ හැකි මිනිසෙක් නම් ඔබට මනසක් තියෙන පුද්ගලයෙක් නම් අද මේ දේශනේ ඇහුවේ පළවෙනි වතාවට නම් ඔබටත් මේ දේවල් කිරීමේ ශක්තිය මනසක් තියෙන පුණ්‍ය ශක්තිය තියෙන පුද්ගලයෙක් නිසා තමයි මේ දේශනේ අහන්න ලැබුණේ. නිසා ඔබ අප සැම මේක මේ මරණ මොහොත දක්වා අපිට හැකි හැම අවස්ථාවකම මේ දේවල් කරන්න ඕනේ වතක් හැටියට නොවේ. නිසා මේ ප්‍රායෝගික කටයුත්තේ නියැලෙමින් මේ ප්‍රායෝගික වශයෙන් මේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීම සඳහා මේ දේශනාවත් උදව්වක් උපකාරයක් වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. එහෙනම් මොනවා හරි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මෙතනින් පස්සේ අපි 8:00 වෙනකොට නවත්වනවා. අද පැයකට වඩා මම දේශනේ කරා. නමුත් මොකද මේවා අපි ගැඹුරින් තේරුම් ගත යුතු, හැබැයි බොහොම සරලව පහසුව කළ යුතු දේවල්. ණයෙන් මිදී නිදහස් වෙන්න තමන්, ඒ වගේම තමන්ට ණය වී සිටින අය ණයෙන් මුදවා නිදහස් කරන්න. තමන් මින්මතු ණය නොවී ජීවත් වෙන්න. තුනයි තියෙන්නේ කරන්න. ණය නොවී ජීවත් වෙන්න මේ සල්ලි වලින් නෙමෙයි, අධ්‍යාත්මිකව. කාගේ හරි හිතක් රිද්දුවොත් ණය වෙනවා. කේන්තියෙන් පොළවේ පය හැපුවොත් ණය වෙනවා. හිත අපිරිසුදු කරගත්තොත් ණය වෙනවා. ඉතින් අපි ණය නොවී ඉන්න ඕනේ. විච්ච ණය ගෙවා නිදහස් කරන්න ඕනේ. ඉතින් මේ ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඔය ටික කරනකොට මාර්ගයේ ඉතිරි දේවල් තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ වගේ සාකච්ඡා කරලා දෙනවා. නමුත් අපි ඉදිරියටත් සාකච්ඡා කරනවා. මේ කතා කරේ අද අපි හැමෝම කල යුතු ඕනම මිනිසෙක් එයා
සිංහල වෙන්න, එයා බෞද්ධ වෙන්න ඕනේ, එයා මුස්ලිම්ද මොන ආගමක වුණත් ඕනම මිනිහෙකුට මනසක් තියෙනවා කල හැකි කල යුතු කාරණා ටික. හොඳයි එහෙනම් මොනවා හරි තියෙනවා නම් පැහැදිලි කරගන්න අහන්න වෙලාවක් දැන් තියෙනවා. සුවපත් වේවා ප්‍රශාන්ත මහත්මයා. මට පොඩක් දැනගන්න පුළුවන්ද මේ අපි සාමාන්‍යයෙන් මම කියන්නේ සතර අපාදුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. එතකොට ඊට පස්සේ සක්කුදාගාමී ඵලයෙන් කාමරාග පරිගාදී රෝගයන්ට මුල් වෙන ඒ හේතු වලින් මිදී සක්කුදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා කියලා. ඒක දැන් චුට්ටක් අද වෙනස් වුණා කියලා මම ඔව් එතන මේ සුවපත් වෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ ඒ සියලුම දේවල්. දැන් ඒ කියන්නේ දැන් අපි නිරෝගීතාවයම තමයි. ඒ කියන්නේ දැන් එතන අපි හැබැයි මේක වැරදි විදිහට තේරුම් ගන්න අරගයි. දැන් කෙනෙක් සකදාගාමී ඵලයටපත් වුණාට පස්සේ එයාට ආයතනයක් කාමරාග පටික රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. සංසාරගත බලවත් දේවල් තියෙනවා නම් ඒවා අපි දන්නවා බුදුන් වහන්සේටත් අවසාන වශයෙන් රෝග පීඩාකාරී තත්ත්වයන් නැති වුණා. අරහතුන් වහන්සේලාටත් යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඊළඟට විවිධ වූ අපි දන්නවා අරහතුන් වහන්සේලාව තෙල් කට ආරම්භක දාලා මේ එහෙම මේ අපවත් කරපු අවස්ථා තියෙනවා. ඒකත් විපාකයක්. ඊළඟට හරකෙක් ගැනලා මේ බාරියධාරී වීරතුමා අරහත් ඵලයටපත් වුණා. මේ නමුත් හරකෙක් ගැනලා තමයි මේ පිරිනුවන් පාන්නේ. ඉතින් ඒවා ඔක්කොම ඵල විපාක තියෙනවා. නමුත් මේ කියන්නේ සකදාගාමී ඵලයෙන් නිරෝගී වේවා සුවපත් වේවා කියන එක තුල තියෙන ඒ සකදාගාමී ඵලයටපත් වුණාට පස්සේ ආයේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. එයා එවැනි ලෙඩ රෝග ඇති කර ගන්න හේතුවන නිර්මාණය වෙන්නේ නැති නිසා එයා එතනින් දැන් සුවපත් වුණා. එතනින් ඒ නිරෝගී සුවය දැන් එයාට තියෙනවා. එතනින් ඒකයි ඒක තියෙනවා. නිසා එයාට අපි හිතුවත් සකදාගාමී ඵලයටපත් වුණාට පස්සේ ඒ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ තියෙන්නේ. ඒවා බොහෝ දුරට දැන් බොහෝ දේවල් අයින් වෙවි යනවා. බොහෝ දේවල් අයින් වෙවි යනවා. ඒක හරි. නමුත් ඒකේ අදහස තමයි එතෙන්ටපත් වුණාට පස්සේ අපි මතුත් ආයේ ඕලාරික සකදාගාමී ඵලයටපත් වෙන ආයේ කවදාකවත් ඕලාරික කූඩුවක් හදන්නේ නැහැ. මරණ මංචකයේදී අනාගාමී හෝ අරහන්ත ඵලයටපත් වෙන එක නියත ධර්මතාවයකම ක්‍රියාත්මක වෙනවා. නිසා එයා ඒවෙන් සුවපත් වුණා. නිරෝගී වුණා. ඒක තේරුම. ඒතර මේක කරනකොට තමන්ට නියත වශයෙන් මේ තමන්ට යම් ඵල විපාක උරුම වෙන්න හේතු වෙන කාරණා තියෙනවා නම් ඒවා එහාට මෙහාට වෙලා දුරස් වෙලා අහෝසි වෙලා හීන වෙලා බාල වෙලා අයින් වෙලා යනවා. සමහරට පොඩි ශේෂ වශයෙන් ඵල දෙන්න පුළුවන්. මේක මහා පරිමාණයෙන් බලවත් ඵල විපාක හැටියට නෙමෙයි. ඒකයි. ආමිස්යෙන් මෙදී නිරාමිස්යටපත් අනාගාමී ඵලයෙන් සුවපත් වේවා කියන එක අනාගාමී ඵලයෙන් දුකින් මිදෙත්වා අරහන්ත ඵලයෙන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. අනාගාමී ඵලයෙන් නිරාමිස සුවයෙන් සුවපත් වේවා කිව්වත් ඒත් ඒකම තමයි. දුකින් මිදුණා කියන්නේ අනාගාමී ඵලයටපත් වෙච්ච අනාගාමී උතුමනුත් දැන් කොහොමද නිරාමිස සුවයක් එයාට තියෙනවා. එයා නිරාමිස සුවයක් ඒ නිරාමිස සුවය කියන එක එයාට එක මේ මාර්ගයේ යනකොට සෝවාන් ඵලයටපත් වෙච්ච ඒ අරිය ශ්‍රාවකයාගේ ඉඳන්ම විවිධ ප්‍රමාණ වලින් මේ නිරාමිස සුවය කියන එක Tamanට දැනෙනවා. Tamanට අත්විඳිනවා. හැබැයි ඒක අර අපි කියන මේ සාමාන්‍ය කියන සුවයක් හැටියට ඒක පිනෝ ඉන්න ඒක එයා දැනෙනවා. නිරාමිස කියලා කියන්නේ නිදහස් වුණා කියන එකෙන් මම මේ දේවල් වලින් නිදහස් වුණා කියන ඒ සුවේ නිදහස එයාට තියෙනවා. එයා ඒක දකිනවා. ඒකයි. ඒතර අනාගාමී ඵලයෙන් දුකින් මිදෙත්වා නිරාමිස සුවයෙන් සුවපත් වේවා කියන්නේත් ඒකම තමයි. ඒක වැරද්දක් නෑ, කමක් නෑ. කොහොම කිව්වත් එකම අදහස තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. මට පැහැදිලි වුණා. ගොඩක් පිංසිත වේවා, සුවපත් වේවා. සුවපත් වේවා. අවසරයි පින්වත් ආචාර්යතුමනි,
අපි සමග මේ දහම් ගමනේ ගමන් කරමින් සිටි මනෝජ් විජේමාන්න මහතා අදිසි අනතුරකින් ඊයේ රාත්‍රී අප අතරින් වෙන් වුණා. අපි මේ අවස්ථාවේ එතුමාට අපේ සියලු දෙනාගේම ශක්තියෙන් පරම නිබ්බාන සෝයෙන් සුවපත් වෙත්වා කියලා අධිෂ්ඨාන කරගන්නට මට මේ අවස්ථාව ලැබලා දෙනවා. සුවපත් වේවා. ඒ දැනුම් දීම කරපු එකත් බොහොම හොඳයි යහපත්. මනෝජ් මොකක්ද නම කිව්වේ එතුමාගේ? මනෝජ් විජේමාන්න. මනෝජ් විජේමාන්න මහත්තයාටත් මාවර මණ්ඩිය අපි එතුමාවත් අපි මේ එතුමාටත් යහපතක් වෙන්න මේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. ඒ වගේම අපි අවසාන මොහොතේදීත් ඒ පින් අනුමෝදන් කරනකොට එතුමාට අපි මේ මිය පරලෝකීය මේ ආර්ය මාර්ගයේ මේ විමුක්ති මාර්ග චර්යාවේ හැසිරුණු ඒ මිය පරලෝකීය ඒ ආර්ය ශ්‍රාවකයාට එතුමාටත් මේ පින් අනුමෝදනාව අපි කරමු. ඒක සිහිපත් කිරීම යහපතක්. ඔබතුමාටත් යහපතක් වේවා, සුවපත් වේවා. සුවපත් වේවා. මට තව පොඩි ප්‍රශ්නයක් දැනගන්න ඕන. අපි අනිවාර්යයෙන්ම කමා කර ගැනීම ඒක අනිවාර්යයෙන්ම රාත්‍රියේදී කරන්න ඕනද? මම සාමාන්‍යයෙන් කරන්නේ උදේට. උදේට කරන එකත් හොඳයි. නමුත් දැන් දවස ගත වුණානේ. ඒතකොට මේ දවස ගත වෙලා ඉවර වෙනකොට අපි ඇතින් දැන හෝ නොදැන විච් අඩුපාඩුකම් අද දවස තුල තියෙන්න පුළුවන් නේ. අද දවස තුල. ඒතකොට දැන් අද දවස තුල අපි මේ දවස ගත කරගෙන යනකොට කොච්චර වුණත් විඥාන ශක්තියකින් වැඩ කරන අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි මේ අකුසල විඥාණයෙන් වැඩ කිරීම තමයි අන්තිම බාලම අවස්ථාව. මේ අකුසල සිතින් මේ අකුසලේ නිසා කොහොමදත් විඥාණයෙන් වැඩ කරන්නේ. එතකොට ඒක කොහොමදත් බාලා හින්දා කරන්නම බොහොලට වැරදි පාපකම්. හැබැයි කුසල මූලයෙන් කටයුතු කරනකොටත් යම් එතනත් යම් විඥාන ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. අංග සම්පූර්ණ නැහැ. තාම ප්‍රඥා විඥානෙනුත් වැඩ කරනවා. ඔය අවස්ථාවවලදී සමහරට දැන හෝ නොදැන යම් අඩුපාඩු අපේ අතින් වුණා වෙන්න පුළුවන්. ඇවිදිනකොට සමහරට සත්තු එහෙම පෑගෙන්න පුළුවන් නේ. ඇවිදිනකොට නොදක එහෙම පෑගෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන් නේ. ඒතර එහෙම තියෙන වාහන වලින් අපි යනවා. ඒතර ඔය වාහන වලින් අද කාලේ යනකොට ඉතින් ඕවට අහුවිච්ච පුංචි කෝම්බි එක වෙන්න පුළුවන් නේද? කොච්චර උනත් ඒක දේවල් වෙලා ඒක වළක්වන්න බෑනේ. එහෙමනම් අපි ඇවිදින්නෙත් නැතුව අඩියක්වත් බිම තියන්නේ නැතුව අර මේ කවුද එහෙම හිටියනේ ඉස්සර නේද? ඇවිදින්න ඉස්සලා අතු ගන්න. ඉතින් අතු ගන්නකොට සතුන්ගේ අණු බඩු කැඩෙන්න පුළුවන් නේ. කෝම්බියෙන් අර ඔයගොල්ලන්ගේ මේගොල්ලන්ගේ නේ. ඒතර එහෙම වුණොත් එහෙම අපි ඇවිදින්නේ නැතුව ගහක් ගලක් බවට පත් වෙනවනේ. අපේ චේතනාවක් නැහැ සත්තු මරන්න. මේ එහෙම නෙමෙයි අපි ඇවිදින්නේ දෛනික කටයුතු කරන. මේ අතරතුර නොදැන හෝ දැන හෝ යම් එවැනි දේවල් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වෙනුවෙන් අපි වහාම ඒ දැන හෝ නොදැන විච්ච දේවල් වලට අපි කමා කරගන්න ඕනේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපේ චේතනාවක් නැහැ නේ කියලා. ඒක හරි. අපේ චේතනාවක් තිබෙන්නේ ඇවිදිනකොට සත්තු මරන්න. නමුත් එතන ඒ සතාට යම්කිසි අපහසුාවක් අකටයුත්තක් සිදු වුණා. ඉතින් මේක ගැඹුරු දෙයක් තියෙනවා. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒක තමන්ම කවදා හරි තේරුම් කරගන්න ඕනේ. මේ චේතනාව නැති එක ඇත්ත. චේතනාවක් නැහැ හින්දා අපි ඒක කමා කරගන්න ඕනද කියලා තර්ක ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාට හරි. චේතනාවක් තිබෙන්නේ නැහැ. අපි අඩිය දිනකොට සතෙක් මරනවා. ඉතින් ඒකට ඉතින් අපි නොදැන විච්ච වරදකට අපි කමා කරගන්න ඕනද කියලා තර්ක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා ගැඹුරු දෙයක් සිදු වෙනවා. ඉතින් ඒ වෙන සිදුවීම කවදා හෝ මේක අපේ මේ හිත පිරිසිදු වෙන තරමට අපිට තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ තියෙන්නේ දැන හෝ නොදැන විච්ච එවැනි අකටයුතුකම් අසාධාරණකම් හිංසාවක් අකටයුත්තක් වෙලා තියෙනවා නම් ඒ සියල්ලට අපි පොදුවේ කමා කරගන්න. එතෙන්ද අපි රැයට නිින්දට යන්න ඉස්සෙල්ලත් ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ. මොකද දහවල් වරුවේ අපි කටයුතු කරනකොට දැන හෝ නොදැන විවිධ අයට අකටයුතුකම් අසාධාරණකම් වුණා වෙන්න පුළුවන්. අපි ඔය කතා කරන ඇහැට පේන, ඇහැට නොපෙනෙන අයටත් යම් අපහසුතා අකටයුතුකම් අපේ අතින් වුණා වෙන්න පුළුවන්. ඒ නිසා උදේටත් කරන්න ඕනේ. ඒ වගේම අපිට යම් කිසි වෙලාවක අපි අතින් වැරදක් වුණා කියලා තේරුණා නම් ඒ තේරිච්ච මොහොතේම අපි වහාම කමා කර ගන්න ඕනේ, මෛත්‍රිය පතුරවන්න ඕනේ, ඒ ටික කරන්න ඕනේ. හරි හොඳට පැහැදුනා. පැහැදිලි කරා. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං සිද්ධ වෙනවා.
මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. නොපැහැදිලි දෙයක් තියෙනවා නම් පැහැදිලි කරගන්න අහන්න පුළුවන්. මොකද මෙතන අපිට මේ ඇහැට නොපෙනෙන තලයේ ඊටම විශාලයි. හා බලවත්. ඊටම විශාලයි, ඊටම බලවත්. හැබැයි ඒ සියලු දෙනා කෙරෙහි බොහොම මෛත්‍රී සාගතව ඒ කිසිම දෙයකට අපිට බියක්, චකිතයක්, සලිත වෙන්න කිසි දෙයක් නැහැ. මේ ඇහැට පේන ලෝකෙම වගේම තමයි ඇහැට නොපෙනෙන ලෝකේ. හැබැයි ඒක විශාලයි. විශාල සම්බන්ධකම් තියෙන විශාල පිරිස් අපි එක බෙදලා ඉන්නවා. ඉතින් ඒ අය මුදවා නිදහස් කිරීම යුතුයකමක් වගකීමක්. ඒවා නොකර මෙතනින් මේ විමුක්තියටපත් වෙන්න බෑ. මං හිතන මට මතකයට මට ඒ සූත්‍රය දැන් මතක නැහැ. ඒක කියනවා මේ චුන්ද කියන කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියනවා චුන්ද ඔබ පළවෙනි ධානයටපත් උනත් මේ ඕක අරිය විනය නෙමෙයි කියලා. මේ විනය කියලා කියන්නේ ඩිසිප්ලින් කියන කතාව නෙමෙයි. ශික්ෂණය කියන එක නෙමෙයි. ශික්ෂණයක් තියෙන. නමුත් මේ විනය කියලා කියන්නේ ඔය අද කියන විනය කියන අර්ථයෙන් ඒ කියන එක නෙමෙයි මේ විනය කියලා කියන්නේ. බුද්ධ දේශනාවේ තුල මේ විනය කියලා කිව්වේ ශික්ෂණයක් පනවලා තියෙන බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පනවලා තියෙන එක ඇත්ත. භික්ෂූන්ට ඒ ශික්ෂාපද පැනෙව්වේ ණය වෙන එකකින් වළක්වන්න. ඒගොල්ලෝ ණය වෙන එකකින් වළක්ව ගන්න තමයි ශික්ෂාපද පැනෙව්වේ. එතකොට ඊට අමතරව ශික්ෂාපද රැක හිටිය පමණින් පරණ ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පින් අනුමෝදන් කරන්න ඕනේ. තමන් මේ කමා කරගන්න ඕනේ. මා මේ බාල සමාගම හෝ කියලා අපි කියන්නේ ඒකනේ. අපි කමා කරගන්න ඕනේ. අපි පරම මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඒතර මේ අපේ බාල සමාගමෙන් අපි මිදී නිදහස් වෙන්න නම් අපි අපේ ණය ගනුදෙනු ණයතුරුසුත් අපි අයින් කරන්න ඕනේ. ණයතුරුස් අයින් කරගන්න නැතුව අපේ ඇතුලේ තියෙන කළු ශක්තියෙන් අපිට මිදී නිදහස් වෙන්නත් බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ පළවෙනි ධානයට ගියත් ඔක අරිය විනය නෙමෙයි. දෙවෙනි ධානය කියනවා. දෙවෙනි ධානයට ගියත් ඔක අරිය විනය නෙමෙයි කියලා කියනවා. තුන්වෙනි ධානය කියලා කියනවා. තුන්වෙනි අරිය ධානයට ගියත් ඒක අරිය විනය නෙමෙයි. හතරවෙනි ධානය කියනවා. හතරවෙනි ධානයට ගියත් ඕක අරිය විනය නෙමෙයි කියලා කියනවා. එස පුද්ගල සූත්‍රවලත් අපි දන්නවා හතරවෙනි අරිය ධානයට ගිය පුද්ගලයා වුණත් සතර නිරයන් ගච්ඡanti කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනා. සතර මේ නිරයට යන්නත් මේ හේතු වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. හින්දා වැදගත් දේ තමයි මේ ණයෙන් මිදී නිදහස් වෙන එක. ඉතාමත්ම වැදගත්. පොඩි දරුවන්ටත් කියා දෙන්න ඕනේ, ඉස්කෝලේ නෑයටත් කියා දෙන්න ඕනේ, අනිත් අයටත් කියා දෙන්න ඕනේ. ඒක තමයි මේ ණය නොවි ජීවත් වීම හා විච්ඡ ණයෙන් මිදී නිදහස් වීම. මේ ණය තමයි අවසානයේ බලවත්ම දේ. දැන් අනාගාමී ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයටත් ඒ ජීවිතයේදීම අරහත් ඵලය පූර්ණ කරගන්න බැරි වෙන්න හේතුව තමයි අර ණය ප්‍රමාණයක් තියෙනවා යම් කිසි ආකාරයක. ඒක වැය වෙලා ඉවර වෙනකන් එයා ඒ අනාගාමී ගන්ධබ්බ හැට මේ ජීවිතය ගත කරගෙන යනවා. ඒ වගේම දැන් අපිට දැන් මේ මොහොතේ අපිට එක පැත්තකින් මිය පරලෝකයේ මනෝජ් විජේමාන්න කියන එතුමාට නමින් මිය පරලෝකයේ පින් අනුමෝදන් කරන්න අපිට ඒකම කමටහනක් කරගන්න පුළුවන් මේ අවස්ථාවේ. දැන් අපිට තේරෙනවා මේ ධර්ම මාර්ගයේ හිටියා නමුත් එක පාට හදිසි අනතුරකට මුහුණ පාන්න වෙලා මිය පරලෝ යනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි ධර්ම මාර්ගයේ ගමන් කරන නිසා මේ ධම්මෝහ වේරක්කති ධම්මචාරී හින්දා ධර්මයේ විසින් රකින්න හින්දා අපිට හදිසි අනතුරක් වෙන එකක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අපිට කියන්න බෑ මේ විපාකයේ කොයි වෙලේ කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕනේ කොතරම් ධනවන්ත වුණත් බලවන්ත වුණත් මේ විපාකයේ කොයි වෙලේ ක්‍රියාත්මක වෙනවද දන්නේ. ඒ නිසා අපිට හැකි හැම මොහොතක් පාසාම අපි මේ කූඩුව කවදා කොතන කොයියම් ආකාරයකට මේ කූඩුව කඩාගෙන වැටෙනවද දන්නේ නැහැ. බලවත් විපාකයක් මතුවෙන්න ඉඩ තියෙනවද දන්නේ නැහැ. නිසා අපි ඒක තේරුම් අරන් අපි වහවහ කරන්න ඕනේ මේ මාර්ග චර්යාවට ආපන්න වෙලා මොහොත අපේ හිත කිල්ටු වෙන්න එන මොහොතක්
පාසා ඒ හිත කිල්ටු වෙන ආකාරයේ තේරුම් අරගනිමින් හිත කිල්ටු වෙන්න නොදී හිතේ අඳුරු තැන් අයින් කරමින් අන්ධකාරය දුර්ලමින් ආලෝකෝ උදපාදී කරගන්න ධම්ම චක්කුම් උදපාදී කරගන්න. නිසා මේ දහම් ඇස උපදවා පහදා ගන්න ඕනේ. මේක මේ භයානක සෙල්ලමක් කරන්නේ. අපිට තේරුම් ගන්න බැරුව ගිය නිසා මේ භයානක සෙල්ලමේ අපි නියැල්ලා බොහෝ විනෝදකාමී ආස්වාද දේවල් කරමින් රඟමින් වයමින් අපි දවස ගත කරනවා. නමුත් විපාකයේ පළදෙන මොහොතේදී භයංකාරයි, කවුරුත් නැහැ, අසරණයි, Taman තනි වෙනවා, උදකලා වෙනවා, Tamanව මාරයා ඩැහැගෙන යනවා. ඒක වෙනම ක්‍රියාවලියක්. මරණයේදී මේ ධර්මයේ අහලා මේ මාර්ගයේ හිටියේ නැත්නම් ඩැහැගෙන අරගෙන යනවා. එහෙම දෙයක් වෙනවා එතෙන්දී. අරගෙන යනවා, ඇවිල්ලා අරගෙන යනවා. එහෙම දෙයක් වෙනවා. අරගෙන යන්නේ කවුද? අමුතුවෙන් මාරයා කියලා කෙනෙක් ඉනව නෙමෙයි. තමන්ගේ පරණ කට්ටිය, බලවත් කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා. අර නිතරම මාන බල ඉන්නවනේ තමන්ව තමන්ට බලවත්තාට ආදරය කරපු කෙනෙක් දැන් මේ වෙලාවේ තමන් මිනිසෙකුණත් එයා මේ වෙලාවේ අන්ධකාර තැනක ඉන්නව වෙන්න පුළුවන්. එයාගේ අර බලවත් ආදරය නිසා එයා අතාරින්නේ නැහැ. නිතරම බැල්ම හෙලාගෙන ඉන්නේ. කොයි වෙලේ හරි අරගෙන යන්න තියෙන කල්පනාවෙන් ඉන්නේ තමන් එක්ක ඒ තමන්ගේ තිබ්බ ආදරයේ සෙනෙහසින්ද. ද්වේෂයෙන් වෛරයෙන් හිටියනම් එයාත් මානම් බල ඉන්නේ, බැල්ම දාගෙන ඉන්නේ කොයි වෙලේද ඩැහැගෙන යන්නේ කියලා. අපේ අඳුරක් තිබ්බොත් ඒ අඳුරන රිංගගෙන අරගෙන යන්න පුළුවන්. මෙහෙම දෙයක් වෙනවා. ඒ නිසා තමා ඒවත් මුදවා නිදහස් කළ බොහොම මෛත්‍රී සාගතව මෙත්තා කරුණා මුත්ත උපේක්ඛාන් ඒවත් මුදවා නිදහස් කරලා අපිත් ඒ අයගේ මිදී නිදහස් වෙන්න ඕනේ. මේක තේරුම් ගත්ත කෙනෙක් කවදාකවත් කායෙක්වත් එහෙම හිතින් අල්ලගන්න බදාගන්න යන්නේ නැහැ. තමන්ගේ ආදරවන්තයා වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, රට ජාතිය වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් එක්ක තමන් ගැඹුරින් බැඳෙන්න යන්නේ නැහැ. ඒවා තේරුම් අරගෙන පරිහරණය කරනවා තමන්ගෙත් යහපතට මිදීමට, නිදහස් වීමට, අන් අයගෙත් මිදීමට, නිදහස් වීමට පරිහරණය කරනවා විතරයි. දසමකින්වත් හිතේ අපිරිසිදු වීමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ අපිරිසිදු වීමක් කියන්නේ අන්ධකාරයක්, අඳුරුතිත. මේ අඳුර අයින් කරගෙන අඳුර දුර්ලන්න තමා පහනක් පත්තු කරන්නේ. එහෙනම් මේ ධර්මාලෝකයේ ධම්මාලෝකය කියන්නේ වෙන මොකුත් නෙමේ, හිතේ තියෙන අන්ධකාරයේ පළවා හරිමින් වෙනත් අනන්ත අප්‍රමාණ සංසාරගත බලවත් ඒවට රිංගන්න උත්සාහ කරනනම් ඒවත් බොහොම මෛත්‍රී සාගතව මුදවා නිදහස් කරමින් ඒ අයගෙන් අපි මිදී නිදහස් වී අපි තවත් අන්ධකාරයේ ඇති වෙන්න හේතු වන ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්න. ණයෙන් මිදී නිදහස් වීම තමයි මෙතන අපි කරන්න ඕනේ ප්‍රමුඛ කාර්යය. එහෙනම් මම හිතන්නේ තවත් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි මෙතනින් මේ දේශනේ අපි අදට સમાપ્ત කරනවා. නිසා ඔබගේ හිතවතුන් නැති, හිතමිතුරන් නැති මෙවන් වූ ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබිච්ච. ඉතින් ඒයටත් මේ ධර්ම දාණය, ධම්ම දානං සබ්බ දානන්නේ සීල දානයන්ට වඩා ධර්ම දාණය ඊටම උතුම් නිසා ඒ සීල දනාට මේ දහම් පණිවිඩය ලබා දෙමින් මෙවන් වූ ධර්මයක් ඇසු නැති අයෙකු ඉන්නනම් ඒයටත් මේ අප බොහොම මූලික මට්ටමේ ඉඳන් බොහොම සරල ආකාරයට මේ දේශනය කරගෙන යන්නේ, බොහොම තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඒ ඇයටත් මේක තේරුම් අරගනිමින් මේ මාර්ගචර්යාවේ තියෙන වටිනාකම තේරුම් අරගනිමින් මේ භයානක ක්‍රීඩාවක් අපි කරන්නේ මේ ආස්වාදයෙන්. මේ රසා කරනවා, දේශපාලනය කතා කරනවා, රට ජාතිය ගැන කතා කරනවා, කලකිරනවා, පාලකයන් ගැන කලකිරනවා, රට ගැන කලකිරනවා, රට අතහැරලා වෙන රටකට යන්න කල්පනා කරනවා. මේ විවිධ වූ සබ්බ සකල මනාවම තුල තියෙන්නේ තමන් ආස්වාදයට පත් වෙලා ආස්වාද නිසා තමන්ගේ හිත ඇතුලේ අන්ධකාරය ජනිත කර ගන්නවා. ඒකෙන් කියන්නේ තමන් රස්සාවක් කරන්නේ නැහැ, මුකුත් කරන්නේ නැහැ කියලා නෙමෙයි. මේවා තේරුම් අරන් මේ විපාකයේ තේරුම් අරන් විපාකයේ ඵල විපාකය බවට පත් කරගන්න නැතුව මෙතනින් මේ තේරුම් ගැනීම තුළින් සදාට ගමනට තිත තිබීමේ මාර්ගයේ තව තවත් පැහැදිලි කරගන්නත්, මාර්ගයේ ගමන් කරන්නට ඒ මාර්ගයේ ගමන් කරන්න තවත් උදව්වක් උපකාරයක් වෙන්නත් මේ ධර්මයේ ඇසූ නැති කෙනෙක් ඉන්නනම් එයට අලුතෙන් තේරුම් කරගන්නත්, තේරුම් ගත්ත ඇයට වැඩි වැඩියෙන් තේරුම් කර ගැනීමෙත් බොහොම පරම මෛත්‍රී සහගත චේතනාවෙන් තමයි අපි මේ දේශනය කරේ. එහෙනම් අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා
මේ සියලු දෙනාටම අපි පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කළා ඒ සියලු දෙනාත් සුඛී සුවපත් බවට පත් වේවා කියලා අදිෂ්ඨාන කරන්න. ඒ නිසා අපි මේ මෙවන් වූ දේශනයක් කරන්න ඔබ අප සමගයේ ගෙවල් වලත් බොහෝ දෙනෙක් අපිට උදව් උපකාර කරා. ඒ සියලු දෙනාවත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒ සියලු දෙනාටත් සිතක් ශාන්තිය සහනයක් නිවීම නිදහසක් වේවා. ඒයටත් සියලු කායික රෝග පීඩාකාරීත්වයන් තියෙනවා නම් ඒවෙන් මිදින් නිදහසට මානසික පීඩනයන් තියෙනවා ඒවෙන් දුරින් දුර වෙලා ඒ සියලු දෙනාටත් මේ ධම්ම මාර්ගයට ආපන්න වී ධර්ම මාර්ගයේ ගමන් කරමින් විමුක්තියටපත් වීමට ඒ සියලු බාධක දුරු වේවා කියලා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒ වගේම මේ දේශනය අද මේ ආකාරයට අපිට පවත්වන්න බෑ. මේ තාක්ෂණය මේ නූතන තාක්ෂණය මේ ආකාරයට පවත්වා ගනිමින් ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ක්‍රියාත්මකුනේ නැත්නම් මෙවැනි දෙයක් අපිට කරන්න ඉඩකඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ. බොහොම දුරස්තව ඉන්න ඔබට යම් දුරකට සජීවී ස්වභාවයෙන් මේ ධර්මයේ අහන්න ඉඩකඩක් ලැබුණා. නිසා ඔබ ඒ සියලු දෙනාටමත් අපි මේ මොහොතේ බොහොම මෛත්‍රී සහගත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් ඒ සියලු දෙනාටමත් සිතක් ශාන්තිය සහනය නිවීම නිදහසක් වේවා සුඛී සුවපත් භාවයට පත් වෙත්තා. ඒටත් මේ විමුක්ති මාර්ගචර්යාවට ආපන්න වීම සඳහාම ආයු වර්ණ බල සැප ප්‍රඥා හේතු වේවා සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එහම මේ අපි බොහොම පිරිසුදු මේ ධර්මයේ දේශනා කරා ධර්මයක් සාකච්ඡා කරා. නිසා මේ සියලු පුණ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණ වූ දෙවි දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙවි දේවතාන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කළා. පින්පත් වල පින් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒ වගේම අනන්ත අප්‍රමාණ වූ പ്രേත භූත පිසාච ආදී අමනුෂ්‍ය තිරිසන් සතර අපාගතව අසඤ්ඤ තලවල දුක් විඳිනා වූ අනේක වූ ඒ සියලු සත්වයන් කෙරෙහි බොහොම අනුකම්පාසිතක් ඇතුව ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරලා ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් අනුමෝදන් වේවා. ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් ඒ සියලු දෙනාත් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. ජීවත් වී මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාත් ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. ජීවත් වී සිටින දෙමව්පියන් ඥාතීන් සහෝදර සහෝදරාදීන් ගුරුවරුන් වෛද්‍යවරුන් අපෝපස්ථාන කළ වචනකින් හෝ උදව්වක් උපකාරයක් කළ මගක් පෙන්වූ කිසියම් වූ ඉන්නනම් ඒ සියලු දෙනාත් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. ඒයටත් මේ විමුක්ති මාර්ගචර්යාවට ආපන්න වීම සඳහා යම් බාධාවක් තියෙනවා නම් ඒ සියලු බාධාවන් දුරු වී ඒ සියලු දෙනාටත් මේ විමුක්ති මාර්ගචර්යාවට ආපන්න වී මාර්ගචර්යාව පූර්ණ කර ගැනීම සඳහා ඒ සියලු දෙනාටත් ආයු වර්ණ සුව බල ප්‍රඥා හේතු වේවා. සියලු කම්මාවරණ විපාකවරණ දුරින් දුර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ සියලු දෙනා නමින් මිය පරලෝකයේ එයගේ අනන්ත ප්‍රමාණ සංසාරගත ඥාති මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාත් මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපිට අද දැනගන්න ලැබුණා මේ මනෝජ් විජේමාන මාවර මණ්ඩියේ පදිංචි වී සිටි මනෝජ් විජේමාන මහත්මයා යම්කිසි හදිසි අනතුරකින් අභාවයට පත් වුණා. එතුමාටත් මේ සියලු පුණ්‍ය ශක්තියෙන් එතුමා නමින් මේ මිය පරලෝකීය ඒ ශ්‍රාවකයාටත් මේ පින් අනුමෝදන් වී නිසා මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් චතුරාර්ය සත්‍ය පූර්ණ කරන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම සඳහා මාර්ගචර්යාව පූර්ණ කර ගැනීමට හේතුවක් වේවා ශක්තියක් වේවා කියලා අපි මේ පින් අනුමෝදන් කළා. එහෙනම් අපි සියලු දිනාටම යහපතක් වේවා සුඛී සුවපත් බවට පත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ගාථා කියලා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතා අච්චයං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර. දා සියලු දිනාටම සුවපත් වෙත්වා. සියලු දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා විමුක්ති මාර්ගචර්යාවේ හැසිරීම සඳහා චතුරාර්ය සත්‍ය පූර්ණ කර ගැනීම සඳහා මේ සියලු කාරණා හේතු වේවා. සුඛී සුවපත් භාවයට පත්ත්වා. ඒ සඳහා ආයු වර්ණ සප බල ප්‍රඥා හේතු වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. ඔබතුමාත් සුවපත් වේවා. සුවපත් වේවා සියලු දෙනාම.